ජයග්‍රාහී සන්ධ්‍යාවක් සියලු දෙනාටම. අපි මේ දැන් රැඳී ඉන්නේ ගෝල්ෆේස් අරගල භූමියේ. ඉතින් ලංකාව පුරාවම අරගල තැනින් තැන මතුවෙන වෙලාවක අපි හිතුවා මේ ගෝල්ෆේස් අරගල භූමිය තුල මේ ආර්ථික විද්‍යාව පිළිබඳ සාකච්ඡාවක් මතු කරගන්න ඕන කියලා. ඉතින් ඒ සාකච්ඡාව මතු කරගන්න අපි අද ආරාධනා කරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ කතිකාචාර්ය කල්ප රාජපක්ෂට. ඉතාමත් ගෞරවයෙන් ඔබ මේ අවස්ථාවට පිළිගන්නවා. ඉතින් කල්ප අපිට කියන්න ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක් විදියට ඔබ කොහොමද මේ වර්තමාන ලංකාවේ අරගලය ස්ථානගත කරගන්නේ? බොහොම ස්තුතියි ලසන්ත, මම හිතනවා මාව ඇහෙනවා කියලා. බොහොම ස්තුතියි මට ආරාධනා කරාට. අතර මේ ආරාධනය ඉතාම ලොකු ගෞරවයක් කියලා මම සලකන්න කැමතියි. මොකද හේතුව තමයි ගෝල්ෆේස් කියන භූමිය මම හිතන්නේ. මේ භූමියේ යම් විදිහක මෙහෙම දෙයක් වෙයි කියන එක මම හිතන්නේ අපි මාස කිහිපයකට කලින් හිතුවේ නැහැ. ඒ නිසා අපි යම් විදිහක අර මේ නොහිතපු දෙයක් ලංකාව ඇතුළේ සිද්ධ වෙලා තියෙනවා. දැන් විශේෂයෙන් ගත්තොත් එහෙම මේ තියෙන මේ ශැංග්‍රීලා කියන හෝටලේ ඉදි කරපු භූමිය මෙතන මීට වසර කීපයකට කලින් විකුණුවා. එහෙම නැත්නම් බදු දුන්නා. දැන් මේ ගෝල්ෆේස් කියලා කියන්නේ මේ යම් විදිහකට ලංකාවේ අර පෞද්ගලීකරණය සහ බදු දීමේ තියෙන එක සංකේතයක් වගේ. ඒතර මේ වගේ අර පෞද්ගලීකරණය වෙමින් යන භූමියක් නැවත මහජනතාව අතට එයි කියන එක. එහෙම නැත්නම් මේ මහජනතාව යම් විදිහක තමන්ගේ අවකාශයක් මේක ඇතුලේ හදාගනී කියන එක මම හිතන්නේ අපිට ටිකක් අමාරුයි. හිතන්න අමාරු තත්ත්වයක මම හිතන්නේ අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ මෙතෙන් ඇවිල්ලා ඉන්න හැම මිනිහයාම යම් විදිහක මම හිතන්නේ ජීවිතේ අර බොහොම මේ වැදගත් මොහොතක් ගෙවන්න. ඒ කියන්නේ මේ වගේ අරගලයක් මම හිතන්නේ ලංකා ඉතිහාසයේත් යම් විදිහක තිබිලා තියෙන්නේ 58 ඒ වගේ හර්තාල් කාල සීමාව ඇතුළත සහ ඊට පස්සේ ජවිපේ තිබුණු අරගල ඉතිහාසය සහ ඊට පස්සේ මම හිතන්නේ අර අපි කියන නව ලිබරල් වාදයෙන් කියන්නේ 1977 ආර්ථිකය විවෘත කරත් එක්ක ඇතිවෙච්ච නව ලිබරල් වාදයෙන් පස්සේ මම හිතන්නේ ඇතිවෙච්ච විශේෂ අවස්ථාවක්. ඒ නිසා මේ අරගලය මම හිතන්නේ අද ඊටත් වඩා විශේෂ අවස්ථාවක්. යම් විදිහක තරුණයන් සහ තරුණියන් අරගෙන ගියපු අරගලය මම හිතන්නේ මේ වෙද්දී විශේෂයෙන්ම ලංකාවේ කම්කරු පන්තිය සහ ගොවියන් මේ වෙද්දී බාරගෙන තියෙනවා. ඒ නිසා 28 කියලා කියන්නේ මම හිතන්නේ මුළු මහත් ජනතාවම යම් විදිහකට මේ ආණ්ඩුවට සහ මේ ක්‍රමයට විරුද්ධව පාරට බැහැපු දවසක්. ඒ නිසා මම හිතන්නේ ඊටාම වැදගත් අවස්ථාවක අපි ඉන්නේ. මම අරගලේ ස්ථානගත කරන්නේ බොහෝ විට ආර්ථික විද්‍යාව පැත්තෙන් බලන කෙනෙකුට වඩා යම් විදිහක මේ සමාජය දිහා ඊට වඩා ටික විවෘතව බලන්න තත්වයක් ඇතුලේ සහ යම් විදිහක මම මේ අරගලය ඇතුලේ කොහෙද ස්ථානගත වෙන්නේ සහ මේ අරගලයට මගේ තියෙන දායකත්වය මොකක්ද කියන තැන තමයි මම ස්ථානගත වෙන්නේ. ඔව් ඇත්තටම කල්ප දැන් මේ අරගලය මෙහෙම පැන නැග්ගේ ලංකාවේ ඇතුලේ තියෙන ආර්ථික අර්බුදයක් නිසා. ඉතින් ලංකාවේ ඇතුලේ මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදය ඔබ කොහොමද විග්‍රහ කරගන්නේ? තමයි මම හිතන්නේ ඒක ටිකක් සංකීර්ණ සහ බොහෝ මං හිතන්නේ අපිට විස්තර විශ්ලේෂණ වලට යන්න වෙයි. නමුත් වැදගත් කාරණයක් තමයි බොහෝ විට ආර්ථිකය පිළිබඳව ඉදිරිපත් කරන මම කියන්නේ සාම්ප්‍රදායිකව ආර්ථික විද්‍යාව ඉදිරිපත් කරන අදහසට අනුව අදහසට වඩා වෙනස් මං හිතන්නේ මං ඉදිරිපත් කරන අදහස. මම දකින්නේ මෙතන තියෙන්නේ පැහැදිලිව ධනවාදී අර්බුදයක් එක පැත්තකින් සහ 1977 නව ලිබරල් වාදී ප්‍රතිපත්ති අනුගමනය කරන්න පටන් අරගෙන ගෙවුණු අවුරුදු 40ක වගේ කාල සීමාවක් ඇතුලේ මම හිතන්නේ ඇති කරගත්ත බොහෝ ප්‍රතිපත්තිවල බිඳ වැටීමක්. ඒ නිසා යම් විදිහක නව සම්භාව්‍යවාදී අපි කියන ප්‍රධාන ප්‍රවාහයේ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව විශ්ලේෂණය නොකරන සමහර කාරණා මම හිතන්නේ මම ටිකක් මගේ විශ්ලේෂණය ඇතුළට ගේනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මොකද්ද නව ලිබරල් වාදය කියලා කියන්නේ? කියන එකෙන් අපි පටන් ගත්තොත් යම් විදිහක නව ලිබරල් වාදය කියලා සාමාන්‍ය සම්ප්‍රදායිකව අපි විග්‍රහ කරන්න පුළුවන් එක විදිහක් තමයි සම්පූර්ණ පෞද්ගලීකරණයට බාර දිය යුතු ආර්ථිකය අනිත් පැත්තෙන් රජයේ ආර්ථික කටයුතුන් ඉවත් විය යුතුයි සහ යම් විදිහක වෙළඳපළ කියන එකට ආර්ථිකය නිදහස් කළ යුතුයි කියන කාරණේ තමයි නව ලිබරල් වාදයේ තියෙන මූලික ඉගැන්වීම් තුන. එතකොට මම හිතන්නේ මෙන්න මේ ඉගැන්වීම් තුනේ ඊටාම තීරණාත්මක අවසානයකට අපි අවිල්ලා තියෙනවා කියලා මම කියන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම වෙළඳපළට සම්පූර්ණ නිදහස් කරලා එහෙම නැත්නම් වෙළඳපළට සම්පූර්ණ ඉඩ දීලා මම හිතන්නේ අපි බිහි කරගෙන තියෙන පෝලිං ක්‍රමයක්. දැන් සාම්ප්‍රදායික තිබ්බ අදහස තමයි සමාජවාදය ඇතුලේ තමයි පෝලිං ක්‍රමය බිහි වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට පෙන්නන්නේ සිරිමාව බණ්ඩාරනායකගේ ආණ්ඩුව කාලේ
පෝලිං ක්‍රමයක් බිහිවීම කියන එක. හැබැයි අපිට පැහැදිලිව පේනවා ධනවාදයේ මේ යුගයේ ධනවාදයටත් පුළුවන් පෝලිං ක්‍රමයක් බිහි කරන්න. හැබැයි මං කිව්වොත් එහෙම මේක මේ ධනවාදී අර්බුදයක් නෙමෙයි මේ දේශපාලන තන්ත්‍රය විසින් ඇති කරපු අර්බුදයක් කියලා මේක. ඔව් පැහැදිලිව මං හිතන්නේ ඒ දෙක මං හිතන්නේ අපි වෙන් කරන්න නරකයි. මොකද හේතුව තමයි මේ ක්‍රමයට සම්පූර්ණ ජීවය දුන්නේ මේ දේශපාලන ක්‍රමයේ විසින්. එතකොට මේ සම්පූර්ණ ආර්ථික ව්‍යුහය බිඳවැටීම තමයි දේශපාලන ක්‍රමයට විරුද්ධව ඇතිවන අරගලයක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ බොහෝ අය මතු කරන්නේ මේක දේශපාලන ක්‍රමයට තන්ත්‍රයට විරුද්ධ අරගලයක් කියන එකට අමතරව මම හිතනවා සමහර අය ගැඹුරින් මේක මතු කරන මේ ආර්ථික ක්‍රමයේ තියෙන අර්බුදය කියන එක මේක ඇතුලේ මතු කළ යුතුයි කියන. මම අර එකතු කරන්න තව කොටසක් 77න් පස්සේ බොහෝ විට සිද්ධ වෙලා තියෙන්නේ රාජ්‍ය විසින් වෙළඳපළ ප්‍රවර්ධනය කිරීම. හරි? ඒ කියන්නේ අපි කියන්නේ මේ ගවර්න්මන්ට් එක කරලා තියෙන ආණ්ඩුව කරලා තියෙන රජය කරලා තියෙන්නේ වෙළඳපළට ඉඩ දීම. වෙළඳපළ ප්‍රසාරණය කිරීම. එහෙම නැතුව රාජ්‍යයයි කියන එහෙම නැත්නම් රජයයි කියන ස්ථාවර ස්ථීරයමක් බිහි කරගන්න අසමත් වෙලා තියෙනවා. ඒක පැහැදිලිව බලපාලා තිනවා රජයේ අපි කියන ඔය කැපැසිටි එක. එහෙම නැත්නම් දැන් ප්‍රධාන තර්කයක් තියෙනවානේ බොහෝ විට පෞද්ගලීකරණය යෝජනා කරන අයගේ රාජ්‍ය අංශය පාඩු ලබනවා. රාජ්‍ය ආයතන පාඩු ලබනවා. CTB එක පාඩු ලබනවා. දුම්රිය පාඩු ලබනවා. විදුලි බල මණ්ඩලය පාඩු ලබනවා. ජල විදුලි ජලය සපයන අපේ ජල සම්පාදන මණ්ඩලය පාඩු ලබනවා. මේ පාඩු ලබන්න එක මූලික හේතුවක් තමයි මේවා ඇතුලේ තාක්ෂණිකව නැත්නම් කාර්යක්ෂමතාව පිළිබඳව කිසිදු සැලසුම් හෝ එහෙම නැත්නම් ඒවා පිළිබඳව ප්‍රධාන මේ මැදිහත් වීමක් රජය කරලා නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අධ්‍යාපනය සහ සෞඛ්‍ය වගේ අංශයක් පැහැදිලිව පේනවා දලදේශ නිෂ්පාදිතයෙන් කොච්චර ප්‍රමාණයක්ද ඒකට වියදම් කරන්න කියන එක. ඒ වියදම් කිරීම මම හිතන්නේ 77න් පස්සේ සෑහෙන අඩු මට්ටමකට ඇවිල්ලා. අපිට මතක් කරන්න පුළුවන් 2012 අපි අරන් ගියපු අරගලය. දලදේශ නිෂ්පාදනයේ 6ක් වෙන් කරන්න අධ්‍යාපනයට කියන එක. දැන් මේ දේවල් මතුවෙන්නේ පැහැදිලිව රාජ්‍යයේ අවධානයෙන් ගිලිහෙනවා. ඒ ගිලීම තමයි යම් විදිහක අපිට පැහැදිලිව පේන්නේ එක පැත්තකින් වෙළඳපොළට ඉඩ දෙනවා අනිත් පැත්තෙන් මේ ආයතන ඇතුළෙන්ම බිඳ දැමීමේ ක්‍රියාවලියක් එලෙට ඇවිල්ලා තියෙනවා. ඒකට මම හිතන්නේ රජයේ දෙආකාරයෙන් වගකිය යුතුයි වියදම් කරන ප්‍රමාණය සහ අනිත් පැත්තෙන් ඒ වගේ කාර්යක්ෂමතාව ඇති කිරීම කියන කාරණා දෙක ඇතුළෙම. ඒ නිසා මම මේ නැවත ලසන්තට මතක් කරන්නේ යම් විදිහක මේ ක්‍රමය ඇතුලේ තියෙන මේ විශ්වීය තර්කය කියලා මම ඒකට කියන්නේ අපි කියන යුනිවර්සල් ලොජික් කියන එක. ඒ විශ්වීය තර්කය තේරුම් ගන්න නැතුව මේ විශ්වීය තර්කයන් එන්නේ අර අපි එක අදහසක් තියෙනවා වොෂින්ටන් සම්මුතිය කියලා. මේක වොෂින්ටනේ සම්මත කරගත්ත අදහස් 10ක් විතර තියෙනවා. ඒ වොෂින්ටන් සම්මුතියේ සම්මත කරගත්ත අදහස් 10 ඇතුලේ තමයි මේ ආර්ථික ප්‍රතිපත්තිය යම් විදිහක ගොඩනැගිලා තියෙන්නේ. නව ලිබරල් වාදී කියන ආර්ථික ප්‍රතිපත්ති ගොඩනැගිලා තියෙන්නේ. ඒ වගේම බිඳක්වත් වෙනස් වෙන්නේ නැතුව තමයි අපි මේ ගමන මේ තාක් දුර ඇවිල්ලා තියෙන්නේ 77 ඉඳන් 2022 වෙනකම්. ඒ නිසා මම නැවත මතු කරේ මේක ඒ ආර්ථික තර්කණයේ පැහැදිලි අවසානයක්. ඒ නිසා මේ අරගලයේ යම් විදිහක මම හිතන්නේ අපි ස්ථානගත කරන්න ඕන දේශපාලන ක්‍රමයට විරුද්ධ අරගලයක් වගේම පැහැදිලිව කඩා වැටිච්ච අසමත් වෙච්ච ආර්ථික ක්‍රමයකට එල්ල වෙච්ච බරපතල අභියෝගයක් විදිහට. ඔව් දැන් ඔබ මතු කරා ජාත්‍යන්තර වෙළඳාම ගැන. දැන් එතකොට ලංකාව වගේ රටක් ගත්තට පස්සේ අපි දැක්ක පහුගිය කාලේ නිදහස් වෙළඳ කිවිසුම් සෑහෙන ප්‍රමාණයකට යන්න උත්සාහ කරා. ඒ වගේම තව තවත් ජාත්‍යන්තර වෙළඳාම පුළුල් කරන්න කියලා යෝජනා එනවා. එක පැත්තකින් අපිට ජාත්‍යන්තර වෙළඳාම නැතුව දැන් ජීවත් වෙන්න බෑ. මේ ලෝකේ තියෙන විදිහට අපිට ජාත්‍යන්තර වෙළඳාම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මොකද අපිට නිෂ්පාදනය කරන්න බැරි ගොඩාක් දේවල් අපි පිටරටවල් වලින් ගේනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ වෙළඳාම මේක ලිහිල්කරණය මේක පුළුල් කරන එක ලංකාව වගේ රටකට බලපාන්නේ කොහොමද? දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම දෙයක්. දැන් අපි මූලිකව තේරුම් ගන්න ඕන දේ තමයි මෙතන අපි අර පරණ සීමා කිරීමේ ප්‍රතිපත්ති අපිට තවදුරටත් වළංගුද කියන ප්‍රශ්නය අහන්න වෙනවා. ඒ කියන්නේ යම් විදිහක රජයේ සම්පූර්ණ මැදිහත් වෙලා මේක සීමා කරොත් ඒක මොන බලපෑමක් වේද ආර්ථිකයට කියන ප්‍රශ්නේ මම හිතන්නේ ඉතාම සුජාත ප්‍රශ්නයක්. ඒක නිවැරදි ප්‍රශ්නයක්. මොකද හේතුව අපි ජීවත් වෙන්නේ ගෝලීකරණය වෙච්ච ලෝකයක. ඒතර අන්තර්ජාතික වෙළඳාම පිළිබඳව අපි ඔය කියපු ලසන්තම කියපු යම් විදිහක මේ තරඟකාරීත්වය කියන එක එහෙම නැත්නම් මේකට විවෘතභාවය කියන එක බොහෝ රටවල් ළඟා කරගෙන තියෙන යම්කිසි ශක්තිමත් බවක් ඇතුලේ. එහෙම නැත්නම් දුර්වල ආර්ථික වටපිටාවක නෙවෙයි ඔය විවෘතභාවය ඇති කරගෙන තියෙන්නේ. දැන් අපි ඔක වරද්දා ගන්න කාරණයක්. දැන් ප්‍රධාන ප්‍රවාහය ආර්ථික විද්‍යාව බොහෝ විට කියන්නේ සහ ලංකාවේ think tanks වගේ අය ගොඩක් අය කියන්නේ මේක එකපාරම විවෘත කරන්න. ප්‍රධාන දේ අපි ඓතිහාසිකව තේරුම් ගන්නවා. ජේ.ආර්. ජයවර්ධන කරපු ප්‍රධාන වැරද්ද මොකද්ද? ජේ.ආර්. ජයවර්ධන කරපු ප්‍රධාන වැරද්ද තමයි මේ ආර්ථිකය කිසිදු වග විභාගයකින් තොරව විවෘත කරපු එක. එතකොට අපේ අභ්‍යන්තරයේ තියෙන සම්පූර්ණ ව්‍යුහයන් එහෙම නැත්නම් අපි නිෂ්පාදනය අපි ගත්තොත් උදාහරණයක් විදිහට අපි අපනයනය කරන්නේ මොනවද? ඒ අපනයනය කිරීම කොයිතරම් තරඟකාරීද අන්තර්ජාතිකව?
ඒ වගේ ප්‍රාග්ධන සංයුතිය මොකක්ද කියන එක. ඒ වගේ තාක්ෂණය මොකක්ද කියන එක. ඒවට කොච්චර මිනිස්සු හය කරන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ. කොච්චර මිනිස්සු බඳව ගන්න පුළුවන්ද කියන එක. මේ දේවල් වලට නිශ්චිත උත්තර නැතුව විවෘතභාවයට යනවා කියන එක මම හිතන්නේ අන්ධ භක්තියෙන් කරන දෙයක්. ඒ නිසා මම හිතන්නේ අපි මේ 2022 කියලා කියන එක මම හිතන්නේ මේ අරගලයත් එක්ක සටහන් කරන්න ඕන. අන්ධ භක්තියෙන් ආර්ථික ප්‍රතිපත්ති තවදුරටත් අපි ඉදිරියට ගෙන යනවද කියන එක ගෙන යන්නේ නැහැ කියන තැන මම හිතන්නේ. මොකද මේ අන්ධ භක්තිය තමයි මම හිතන්නේ එක පැත්තකින් මේ විනාශකාරී දූෂිත පාලන තන්ත්‍රය වගේම අන්ධ භක්තියෙන් කරන ආර්ථික ප්‍රතිපත්ති තමයි ලංකාව විනාශ කරපු අනිත් කාරණය. ඒ නිසා විවෘතභාවය කියන එකට අපි නැවත ආවොත් විවෘතභාවය ඓතිහාසිකව ළඟා කරගත්ත රටවල් තියෙනවානේ. උදාහරණයක් ගත්තොත් ඇමරිකා අපිට පෙන්වන්න පුළුවන් බොහොම ක්ලාසික් එක්සැම්පල්ස්. ඒ කියන්නේ පෙන්වන්න පුළුවන් සාම්ප්‍රදායික උදාහරණ, සම්භාව්‍ය උදාහරණ. ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, එංගලන්තය, කැනඩාව, ජර්මනිය මෙන්න මේ රටවල් ගත්තොත් එහෙම මේවා මුහුණ දීලා තියෙන වෙනස් තරගයකට. සහ ඒ වගේ ඉතිහාසයේ පැහැදිලිව වෙනස්. දැන් ওই රටවල් ටිකෙන් තුනක් මං හිතන්නේ බොහොම තදින් මේ යටත් විජිතකරණය කරපු රටවල්. ඒකට ඒවා ඒ වෙද්දි වෙනස් දියුණුවක් අත්පත් කරගත්ත රටවල්. මගේ තර්කය තමයි අපිට පුළුවන් ද ඒ විවෘතභාවයම ඇති කරගන්න මේ තියෙන ආර්ථික වටපිටාව ඇතුලේ. මම හිතන්නේ උත්තරේ පැහැදිලිව බෑ. හේතුව තමයි අපේ තියෙන කර්මාන්තවල තත්ත්වය අපි හොඳටම දන්නවා. ඒක කොච්චර දුර්වලද, ප්‍රාග්ධන සංයුතිය අතින් කොච්චර දුර්වලද, තාක්ෂණය අතින් කොච්චර දුර්වලද, සහ බාහිර කම්පන වලට කොච්චර අපිට පොරොත්තු දෙන්න පුළුවන්ද කියන එක අපි පැහැදිලිව දන්නවා. ඒ නිසා මම හිතන්නේ විවෘතභාවය පිළිබඳව අපි ඇති කරගත්ත යුතු ප්‍රතිපත්තිය තමයි අභ්‍යන්තරික ශක්තිමත්භාවය මත පිහිටන විවෘතභාවය. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට ගත්තොත් අපි ආනයන වලට නැහැ කියන්න අවශ්‍ය නැහැ. ආනයන අපිට අවශ්‍යයි. දැන් උදාහරණයක් ගත්තොත් ලංකාවේ තිබෙන ඇඟලුම් කර්මාන්තයේ 40%ක් 50%ක්ම තිබ්බේ ආනයනිත තාක්ෂණය සහ අමුද්‍රව්‍ය. එතකොට ඒකට අපිට නැහැ කියන්න අවශ්‍ය නැහැ. මම ඒක නැවත කියන්නේ. නමුත් අපි ඇති කරගත යුතුයි අපනයන පිළිබඳව ශක්තිමත් භාවයක්. ප්‍රශ්නේ මෙන්න මේකයි ලසන්ත. ආනයන වලට විවෘතභාවය ඇති කරගත යුතුයි කියන අය කතා කරන්නේ අපනයන ආර්ථිකය පිළිබඳව. මම හිතන්නේ අපිට පහුගිය අවුරුදු 30 ඇතුළතම අමතක වෙච්ච එකක් තමයි අපනයන ආර්ථිකය කියන්නේ. ඒක දුර්වල වෙන්නේ අරපු එක තමයි අපි කරපු ලොකුම විනාශයක පැත්තකින්. දැන් ඔයාලා මතක් කරලා බලන්න සමාජ මාධ්‍යවල බහුලව සාකච්ඡා වෙච්ච එකක් තමයි මේ ලංකාවේ කහ ණය කියන එක. ඒක හරි අරුම පුදුම දෙයක් නේ. ඒ කියන්නේ අපි වගේ රටකට බැරිද කහ වගා කරගන්න. හරි. හැබැයි අමතක කරන්න එපා. ඒ වෙද්දි හැදිලා තිබ්බා ලොකු කහ මාකට් එකක් ආනයන ඇතුලේ. හරි. ඊට පස්සේ බොහෝ ඔය පොඩි කුළු බඩු වගේ දේවල් වලට ලංකාවම ෂොක් වෙන තරමේ මං හිතන්නේ ප්‍රශ්න ඇති වෙලා තිබ්බා. ඔව් හැබැයි කල්ප දැන් අපි ඉන්ධන වගේ දෙයක් ගත්තොත් අපිට අනිවාර්යයෙන්ම ආනයනය කරන්න වෙනවා. අනිවාර්යයෙන්. හැබැයි සමහර දේවල් තියෙනවා අපිට මෙහෙ නිෂ්පාදනය කරනවට වඩා ලාභයිනේ විතරටකින් ආනයනය කරන එක. ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් මෙහෙමයි. මම එකයි කිව්වේ අනිවාර්යෙන් එන්න ඕන මේක ඇතුලේ ප්‍රමුඛතාවක්. ඒ කියන්නේ අපිට ඖෂධ ගත්තොත්, ඉන්ධන ගත්තොත්, තව සමහර තාක්ෂණය ගත්තත් සහ අපිට අත්‍යවශ්‍ය වෙන සමහර දේවල් අපිට ඇත්තටම නැහැ. ඒ නිසා අපි ඒකට මුහුණ දෙන්න ඕන. අපි අනිවාර්යෙන් ඒවට ප්‍රමුඛතාව ලැයිස්තුවක් හැදිය යුතුයි. ඒක අපේ මම හිතන්නේ ඊළඟට එන්න ඕන පළවෙනි දේ තමයි අපේ ආනයන ප්‍රමුඛතාව ලැයිස්තුව මොකද්ද ලංකාවේ කියන එක. ඒක ඊටාම වැදගත් එකක්. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා හැබැයි. දැන් ඔය විවෘතභාවය පිළිබඳව අදහස මම ටිකක් න්‍යායාත්මකව පැහැදිලි කරන්නම්. මම හිතන්නේ ඒක වැදගත් වෙයි කියලා. ඔය විවෘතභාවය පිළිබඳව අදහස මූලිකව ඉදිරිපත් කරන්නේ ඩේවිඩ් රිකාඩෝ කියන ඉංග්‍රීසි ජාතික ආර්ථික විද්‍යාඥයා. ඔහුගේ අදහසක් තිබ්බා මේ සාපේක්ෂ වාසි න්‍යාය කියලා. අපිට ඉංග්‍රීසියෙන් කියනවා comparative advantage theory කියලා. ඔහු ඒකේ කිව්වේ රටවල් අන්තර්ජාතිකව භාණ්ඩ හුවමාරු කරගන්න ඕන. අපි කියමු විශේෂයෙන්ම අපි ගමු ඉන්දියාව. ඉන්දියාවට හදන්න පුළුවන් නම් සහල් බොහොම කාර්යක්ෂමව ඉන්දියාව සහල් හැදිය යුතුයි. අපිට හදන්න පුළුවන් නම් රෙදිපිලි ඊට වඩා කාර්යක්ෂමව අපි අපේ ප්‍රමුඛතාව දිය යුතු රෙදිපිලි හදන්න. අපි වෙන සහල් හදන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ඉන්දියාවේ මේක හුවමාරු කරගන්න. හරි. මෙන්න මේක තමයි රිකාඩෝ ගෙනාපු තර්කය. කියන්නේ විශේෂීකරණයක් සිද්ධ වෙනවා රටක් යම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමෙන්. අනිත් රට සමග ඊට පස්සේ හුවමාරු කරගන්න පුළුවන්. එහෙම තමයි අන්තර්ජාතික වෙළඳාම සිද්ධ වෙන්නේ. කියන්නේ සාපේක්ෂව වාසි සිද්ධ වෙන විදිහට. හැබැයි මේකේ ලොකු වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද තමයි මේක සිද්ධ වෙන්නේ යම්කිසි නිශ්චිත දේශපාලන කොන්දේසි උඩ. රිකාඩෝ මේ අදහස ඉදිරිපත් කරන්නේ අර එංගලන්තයේ තිබ්බ යටත් විජිත ආර්ථික රාමුව ඇතුලේ. ඒ රාමුව ඇතුලේ මේක වළංගු වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තමයි මේ වගේ තරගකාරී ලෝක වාතාව තත්වයකට ආවට පස්සේ අපිට තියෙන තරගය ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන තරගයයි කර්මාන්ත ඇතුලේ ගත්තොත් එහෙම සංසන්දනය කරන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ හදන භාණ්ඩ ලැයිස්තුව පුළුවන්ද ඒ ලැයිස්තුවට පුළුවන් අපිට මුණ දෙන්න අපි නිෂ්පාදනය කරන භාණ්ඩ ඇතුලේ. මම හිතන්නේ උත්තරේ බෑ. ඒ නිසා
මෙන්න මේ කාරණේ වැදගත් මං හිතන්නේ. ඒ කියන්නේ දැන් රිකාඩෝ ගෙනාවු අදහසේ තියෙන වැදගත්කමක් තමයි ඔහු කියන්නේ රාජ්‍යයන් කොහොමද බාණ්ඩු හුවමාරු කරගන්නේ කියන එක. හැබැයි අපි දන්නවා රාජ්‍යයන් නෙමෙයි බාණ්ඩ හුවමාරු කරන්නේ. ධනපතින් නිෂ්පාදනය කරන බාණ්ඩ තමයි අපි හුවමාරු කරගන්නේ. හරි? ඒ නිසා මේ අර රිකාඩෝට එහා ගිය පොදහසක් ඉදිරිපත් කරන ඇඩම් ස්මිත් කියලා ආර්ථික විද්‍යාඥයෙක් හිටියා. බොහෝ අය දන්නවා ඇති මං හිතන්නේ එයා තමයි ආර්ථික විද්‍යාව පියා කියලා සලකන්නේ. ඔහු ඉදිරිපත් කරනවා නෑ. ඔහු කියන අදහස තමයි බාණ්ඩ නිෂ්පාදනය කළ යුත්තේ තරංගකාරීව ඕනම රටක් Tamanට තියෙන උපරිම තරංගය ඇතුලේ. හරි? ඒතකොට රිකාඩෝට විරුද්ධව මේ ගෙන අදහස මං හිතන්නේ අදට වඩා ගැළපෙනවා. මොකද ඔහු කියන එකක් තමයි බාණ්ඩ නිෂ්පාදනය කරන්නේ රාජ්‍යයන් නෙවෙයි තනි පුද්ගලයෝ. කම්පැනිස්, කර්මාන්ත, ආයතන. ඒ කියන්නේ ධනවාදීන් එක පැත්තකින් බලපුවා. ඒ නිසා ඔහු කියන්නේ Tamanගේ උපරිම ලාභය ලැබෙන විදිහට තමයි මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා විවෘතභාවය පිළිබඳව ප්‍රශ්නයට මම හිතන්නේ වඩා ගැළපෙන්නේ ඇඩම් ස්මිත් ඉදිරිපත් කරපු ආදර්ශය. හේතුව තමයි ඔහු තමයි පැහැදිලිව ඉදිරිපත් කරේ කොහොමද පෞද්ගලික අංශය ඉතා තරංගකාරීව මේ ක්‍රමයට මැදිහත් වෙන්නේ කියන එක. තව එක ආර්ථික විද්‍යාඥයෙක් ඉන්නවා හාජුන් චැන් කියලා. ඔහු මම හිතන්නේ මේ ඔහු යම් විදිහක ඔය අපි කියන සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයෙක් නෙමෙයි. ඔහු යම් විදිහක ටිකක් වෙනස් මත ඉදිරිපත් කරන කෙනෙක්. ඔහු කියනවා මේ කොහොමද ඉස්සලා විවෘතභාවය පිළිබඳව සාකච්ඡා කරන්න කලින් පොඩ්ඩක් බලන්න කොහොමද මේ රටවල් මම අර ඉස්සලා කියපු කාරණේ එංගලන්තේ ඇමරිකාව වගේ රටවල් කොහොමද දියුණු වුනේ කියලා. ඔහු කියනවා ජපානය වගේ රටක් ගත්තොත් එහෙම ඔවුන් මෝටර රථ නිර්මාණය කරන්න. දැන් ජපානය කියලා කියන්නේ මෝටර රථ වැඩිපුරම හදන, ඒ කියන්නේ බලවත්ම රටක්නේ. වැඩිපුරම මෝටර රථ ඉදිරිපත් කරන වෙළඳපළට ඉතාම සුඛෝපභෝගී ඒවා සහ අලුත්ම ඒවා ජපානය විසින් තාමත් මං හිතන්නේ. බලන්න කොහොමද ජපානය අවුරුදු 30ක් දුන්නේ ආරක්ෂාවක් මෝටර රථ කර්මාන්ත ශාස්ත්‍රයට. ඒ කර්මාන්තය ගොඩ ගන්න රජය අවුරුදු 30ක් ආර්ථිකය වහනවා. හරිද? ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම පිට රටින් එන ආනයන නවත්තනවා සම්පූර්ණයෙන්. ආනයන නවත්තන උපක්‍රම හරි ලස්සනයි කියවලා බැලුවොත් එහෙම. ඒ කියන්නේ ඔය තියෙන හයිවේස් වල කාර් වලට යන්න තියෙන දොරටුව පටු කරනවා. ඇමරිකන් කාර් ලොකුයි ජපන් කාර් පොඩි. හරි? ඒතර ඒ වගේ අර මේ ආර්ථික වර්තමාන මං කියන්නේ මේ තරම් සංකීර්ණ නිර්මාණාත්මක උපක්‍රම තමයි පාවිච්චි කරලා තියෙන ආර්ථිකය තමන්ගේ ආර්ථිකය ආරක්ෂා කරගන්න. ඒ නිසා ඔය විවෘතභාවය පිළිබඳව සාකච්ඡා කරන අය සහ ඒකට වැඩිපුර ඉඩක් දෙන්න ඕන කියලා මම හිතන්නේ. මෙන්න මේ කාරණා පරීක්ෂාවෙන් බලන්න ඕන. සහ මීට වඩා පරිස්සමෙන් තමයි ධනේශ්වර ආර්ථිකත් වඩා සංවර්ධනය වෙච්ච ආර්ථිකත් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි මීට වඩා මම හිතන්නේ මේ පරිස්සම් විය යුතුයි. දැන් මේ මිනිසුන්ට අපි වග කිය යුතුයි අපි කියන දේවල් සම්බන්ධයෙන්. සහ අපි ගේන ප්‍රතිපත්ති මම හිතන්නේ 2022කින් එහාට ලොකු වගකීමකින් ගේන්න ඕන. ඒකට රාජ්‍ය පාලකයෝ මම හිතන්නේ ආර්ථික විද්‍යාඥයෝ වගකීමකට යටත් කිරීම මේ අරගලේ ප්‍රධාන කොන්දේසියක් විය යුතුයි. ඔව්. දැන් එතකොට මේ ආර්ථික අර්බුදේ ලොකු පංගුවක් නෙමේ ජාත්‍යන්තර වෙළඳාම. එතකොට ලංකාවේ 77න් පස්සේ මං හිතන්නේ කවදාවත් වෙළඳ ශේෂය ධන වෙලා නැහැ. දිගටම වෙළඳ ශේෂය ඍණ. එතකොට ප්‍රධාන වශයෙන් අපේ අපනයන දිහා බැලුවම අංක 1ට තියෙනවා තේ, ඊට පස්සේ ටෙක්ස්ටයිල් රෙදිපිලි. එතකොට ආනයනයන් දිහා බැලුවම රථ වාහන, ඉන්ධන, මැෂිනරීස් තමයි උඩින්ම තියෙන්නේ. එතකොට දැන් ඔය අයවැය වෙළඳ ශේෂය පියවන්න හැමතිස්සෙම අපි පාවිච්චි කරන්නේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ. ඊට පස්සේ තොරතුරු තාක්ෂණයේ හරහා සහ සංචාරක කර්මාන්තය හරහා යම්කිසි ඩොලර් බිලියන ගාණක් අපිට ලැබෙනවා. ඉතින් දැන් මේ කාරණා දිහා බැලුවම එකක් තමයි වෙළඳ ශේෂය දිහා බැලුවම සහ අපනයන දිහා බැලුවම අපිට පේනවා ගොඩක්ම මේ පහළ පන්තියේ ජනතාව තමයි මේකට මුහුණ දීලා තින්නේ. ඒ කියන්නේ ඩොලර් ලංකාවට ගේන්නේ ඒ පන්තිය. ඒ කියන්නේ තේ අපනයනය, ඇඟලුම් අපනයනය, එතනින් ගියාට පස්සේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ කියන්නේ මේවා. හැබැයි දැන් එක විසඳුමක් විදියට යෝජනා වෙලා තියෙනවා IMF යන්න කියලා. දැන් ඒතකොට IMF යනව කියනකොටම IMF එකෙන් එනවා කොන්දේසි පටිතද කරගන්න කියලා. ඉතින් පොඩි විග්‍රහයක් කරන්න පුළුවන්ද මොකද්ද මේ IMF කියන්නේ? IMF ගියාම මොකද වෙන්නේ? එතකොට මම අර කලින් සඳහන් කරපු පන්තියට මොකද වෙන්නේ? ඒ කොන්දේසිත් එක්ක. ඔය ඒක ඉතාලම හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ දැන් මේ සහෝදරවරු සම්බන්ධ වෙලා ඉන්න හින්දා මම කියන IMF කියලා කියන අන්තර්ජාතික මූල්‍ය අරමුදල හැමෝම දන්නවා ඇති මම හිතන්නේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇත්තටම පිහිටවන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. විශේෂයෙන්ම යුරෝපයේ ගොඩනැංවීමේදී යුරෝපයේ ගොඩ ගන්න එපා යුද්ධෙන් සම්පූර්ණ විනාශ වුණා. ඒ ගොඩනැංවීමේදී මූල්‍ය ආධාර සපයන එක ආයතනයක් විදිහට තමයි, ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම කෙටි කාලීන ගෙවුම් ශේෂ ප්‍රශ්න තමයි IMF එකේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසඳන්න උත්සාහ කරේ. ඒ කාලෙන් පස්සේ කියන්නේ 70 විතර වෙද්දී IMF එකේ අරමුණු සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ කියන්නේ අර කෙටි කාලීනව ණය දීම කියන එක සම්පූර්ණ වෙනස් වෙනවා.
මේ ආයතනයේ ලොකු බලයක් හම් වෙනවා ආර්ථිකවල ව්‍යුහාත්මක ගැලපුම් කරන්න බල කරන්න. ඒ කියන්නේ සංවර්ධනය වෙමින් පවතින අපි වගේ දුප්පත් රටවල් වලට මේ ආර්ථිකයේ බොහෝ විට ණය දෙන්නේ ලොකු කොන්දේසි උඩ. ඒ කොන්දේසි වලින් එකක් තමයි ඔයාලගේ ආර්ථිකේ පාඩු ලබනවා. ඔයාලගේ රාජ්‍යාංශයේ පාඩු ලබනවා. ඔයාලගේ මෙන්න මේ බදු ප්‍රතිපත්තිය හොඳ නැහැ. එහෙම කියලා මම හිතන්නේ ඒ අය කරන දෙයක් තමයි සම්පූර්ණ ව්‍යුහාත්මක ගැලපුම් වලට ආර්ථිකයන් තල්ලු කිරීම. ඒතර මම හිතන්නේ අපි තීරණය කරලා තියෙනවා මේ විදිහේ ලංකාවේ ආණ්ඩුව විසින් IMF එකට අපි යනවා සහ මේ මූල්‍යාධාර ප්‍රමාණය ලබා ගන්නවා. සහ ඒ ගැන මම හිතන්නේ ලොකු සැලසුමක් තියනවාද කියන එක අලි සබ්රි ඇතුළු පිරිසට ලොකු සැලසුමක් තියනවාද කියන එක ප්‍රශ්නයක්. හැබැයි මේ විදිහ අපි තීරණය කරලා තියෙනවා IMF එකට යන්න. ඒ නිසා දැන් මේ හැමෝටම මට කියන්න තියෙන්නේ අපි ඊළඟට මුහුණ දෙන්න ඕන තත්ත්වය තමයි IMF එක නිර්දේශ කරන ව්‍යුහාත්මක ගැලපුම් වලට මුහුණ දෙන බරපතල ආර්ථික අර්බුද තත්ත්වයකට. සහ අර සරල භාෂාවෙන් කියනවා අපිට පටිතද කරගන්න සිද්ධ වෙනවා. බඩු මිල වැඩි වේ අනිවාර්ය වශයෙන් ඛනිජ තෙල් පිළිබඳව තියෙන සහනාධාරය අනිවාර්ය වශයෙන් කපනවා. ඒක තමයි IMF එකේ තියෙන පළවෙනි කොන්දේසියක් කපන්න කියන එක. IMF එක මූලික වටේ යෝජනා කරා SSN කියන එක. ඒ කියන්නේ Social Safety Nets. සමාජ ආරක්ෂක දැල් කියන ඒවා ඉදි කරන්න ඒවා නිර්මාණය කරන්න සමාජය කියලා. නමුත් දෙවෙනි යෝජනාව ඇතුලේ එහෙම සඳහනක් නැහැ. හරි. තුන්වෙනි කාරණය තමයි ඕන් යෝජනා කරනවා ප්‍රධාන වශයෙන් අපේ තියෙන අයවැය සමබර කරගන්න. රාජ්‍ය අයවැය සමබර කරගන්න. දැන් මොකද මේකෙන් සිද්ධ වෙන්නේ? රාජ්‍ය අයවැය සමබර කර ගැනීමම යනු රජයේ වියදම කපන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය දැන් මේ දේවල් අපිට අවශ්‍යයි නේ. ඒ කියන්නේ සෞඛ්‍ය අධ්‍යාපනය මේ දේවල් අලුතෙන් අපි මේ අර්බුදයේ ඇතුලේ නැවත ගොඩනැගිය යුතු අංශ. හැබැයි IMF එකගේ ආයතන කියන්නේ මේ වියදම කපන්න කියලා. අර අපි ළඟදී සම්බන්ධ වුණා එක සාකච්ඡාවකට මේ හෝවාඩ් නිකලස් කියලා ආර්ථික විද්‍යාඥයෙක් ඉන්න. ඔහු ලංකාවටත් සම්බන්ධයි. ඔහු ලංකාවේ කෙනෙක්. නමුත් ජීවත් වෙන්නේ මේ නෙදර්ලන්තයේ. ඔහු කියපු එක කාරණයක් තමයි IMF එක නිර්දේශ කරන දේවල් ඔවුන් නිර්දේශ කරන විසඳුම් ඇත්තටම ප්‍රශ්නයට නෙවෙයි උත්තර දෙන්නේ. මේ ප්‍රශ්නේ තියෙන දෘශ්‍යමානයට. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ඇයි මිල වැඩි වෙන්නේ කියන එකට ඔවුන් දෙන උත්තරය තමයි ඕන් උත්තර දෙන්නේ. එහෙම නැත්නම් මේ මිල වැඩි වෙන්න බලපාන ඇත්ත සාධක වලට නෙවෙයි. හරි? ඒ නිසා මම හිතන්නේ එතන බරපතල නොපෑහීමක් තියෙනවා. ඒ නිසා මේ නොපෑහීම මම හිතන්නේ යම් විදිහකට බරපතල විදිහට ආර්ථිකය අපි මූණ දෙන්න නියමිත වෙලා තියෙනවා ඉදිරි ප්‍රතිපත්තිවලදී. අපි IMF කියලා දෙනවා මම හිතන්නේ 16 පාරක්. ඒ ඇතුලේ අපි සෑහෙන ව්‍යුහාත්මක වෙනස්කම්නුත් කරගෙන තියෙනවා. හැබැයි ලංකාවේ ආර්ථිකයේ කැපැසිටි එක ධාරිතාව අපි දන්නවනේ. හොඳටම දන්නවා. දැන් ඔයා කිව්වා වගේම ලසන්ත කිව්වා වගේම ලංකාවේ ආර්ථිකය දුවවන්නේ සාමාන්‍ය සරල මිනිස්සු. හරි දුප්පත්ම මිනිස්සු. අපි ඇත්තටම ලංකාවට තියෙන අර මේ ගැහණු ආර්ථිකයක්. ඇයි එහෙම කියන්නේ? ලංකාවේ ආර්ථිකය ඒක ඊටාම මේ හොඳ අපි කියන්නේ වර්ණනාත්මකව කියන්න ඕන. හේතුව තමයි ලංකාවේ ආර්ථිකය දුවන්නේ වතු වල වැඩ කරන මිනිස්සු. වතු වල වැඩ කරන ස්ත්‍රීන්. ලංකාවේ ආර්ථිකය දුවන්නේ ඇඟලුම් කර්මාන්තශාලා වැඩ කරන ස්ත්‍රීන්. ලංකාවේ ආර්ථිකය දුවන්නේ මැද පෙරදිග වැඩ කරන ගැහණුන්. හරි? ඒතර මේ වගේ තත්වයක තියෙන ආර්ථිකයකට ඇතුළට ගෙන ඩොලර් ටික තමයි ඒකට ලෑස්ති වෙලා ඉන්න වියදම් කරන්න බලාගෙන කට්ටිය. එන්නේ මේ ඩොලර් කන්ද ගෙනාවට පස්සේ මේක වියදම් කරන්න කට්ටියක් බලාගෙන ඉන්නවා. ඒ අර්බුදේ එක පැත්තකින් පැහැදිලිව පේනවා. දැන් මේ ඩොලර් එන්නේ නැති නිසා මේ අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. කොහොමද දැන් මේක ඉස්සරහට අරගෙන යන්නේ කියන ප්‍රශ්නේ. ඒ නිසා ඔයා නිවැරදි කිව්වා වගේ ඒ වගේ අඩු ධාරිතාවක අඩු කැපැසිටි එකක තියෙන ආර්ථිකයක් මම හිතන්නේ IMF යනවා නම් නැවත වතාවක් මම හිතන්නේ අපි කොන්දේසි කීපයක් ඉදිරිපත් කළ යුතුයි IMF එකට. මම යෝජනා කරන පළවෙනි කොන්දේසිය තමයි විසඳුමක් විදිහට මේකෙන් මේ IMF ප්‍රතිපත්ති වලින් කිසිදු බලපෑමක් සමාජයේ පහළ ඉන්න මිනිසුන්ට සිද්ධ වෙන්න බෑ. ඒ කියන්නේ බඩු මිල සහනාධාර ඊට පස්සේ තව රජයේ තියෙන අරමුදල් වියදම් කිරීම පිළිබඳව වෙනසක් වෙන්න බෑ. දෙවෙනි එක තමයි IMF යාම නිසා අපේ ණය කන්ද තවදුරටත් වැඩි වෙන්න බෑ. අපිට තියෙනවා ඩොලර් බිලියන 55ක ණය කන්දක්. හරිද? මේ ළඟදී මේ ඉලෝන් මස්ක් කියලා ඉන්න ධනපතියෙක් ඉලෝන් මස්ක් මිලදී ගත්ත ට්විටර් කියන ආයතනය ඩොලර් බිලියන 45කට. ඒ කියන්නේ ට්විටර් කියන ආයතනයේ වටිනාකම වගේ තමයි ලංකාවේ ආර්ථිකයේ වටිනාකම. හරි? ඒ නිසා මේ වගේ අර්බුදයක අපි ඉන්නේ. තුන්වෙනි කොන්දේසිය තමයි මම දෙවෙනි එක කිව්වේ. ඒ කියන්නේ අපේ ණය කන්ද වැඩි වෙන්න බෑ. තුන්වෙනි කොන්දේසිය තමයි අපේ ස්වාධිපත්‍ය සහ අපේ තියෙන ස්වභාවික සම්පත් ඉඩම් කිසිදු විදිහකින් විකිණිය නොහැකි. මොකද මං හිතන්නේ මේ පාලකයෝ බලාගෙන ඉන්නේ අමුවේ ඉඩම් ටික විකුණන්න. ඉඩම් විකිණීමෙන් ඩොලර් ලබා ගන්න. මෙන්න මේ තුනවත් මං හිතන්නේ මහ ජනතාව විදිහට අපි මේ අර්බුදය ඇතුලේ මේ අරගලය ඇතුලේ මේ ආණ්ඩුව වලට මේ පාලකයන්ට ඉදිරිපත් කළ යුතුයි. මෙන්න මේවා තමයි අපේ ඩිමාන්ඩ්ස්.
මේවට යටත්ව තමයි IMF එකට යන්න ඕන. IMF එකෙන් යම් විදිහක මුදලක් ගේනවා නම් ඒ මුදල ගෙනා යුත්තේ කියන එක. එක කාරණයක් මම ලසන්තට කියන්නම්. IMF එකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය අරමුදල් ප්‍රමාණය මේ වෙද්දී ඔවුන් යෝජනා කරන්න තියෙන ඩොලර් බිලියන 3යි. අපේ නායකන්ද මං කියව ඩොලර් බිලියන 55යි. හරි. එතකොට පැහැදිලිව පේනවා මේ ණය ගෙවන්න බෑ ඩොලර් බිලියන 3ක් පාවිච්චි කරලා. ඒ නිසා මේ අර්බුදේ ඉවර නෑ. IMF කියලා කියන්නේ එකම විසඳුම නෙවෙයි. ඒ නිසා මේ අර්බුදේ තවත් දරුණු වෙන තත්ත්වයන් වලට මං හිතන්නේ අපි මහ ජනතාව විදිහට පැහැදිලිව මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න අවශ්‍ය වෙනවා. ඔව් කල්ප අපි පහුගිය දවස්වල දැක්ක මේ IMF කසකාරයෝ වගේ දැන් ඉන්ධන මිල ඉහළ දැම්මා. ගෑස් බිල ඉහළ දැම්මා. ඊට පස්සේ විදුලි බිල ඉහළ දැම්මා. ඒ කියන්නේ IMF එකේ අපිට අනුමාන කරන්න පුළුවන් කොන්දේසියක් තමයි මේ උපයෝගීතා සේවාවන් වෙළඳපොළ මගින් පාලනය වෙන්න ඕනේ. ඒකට රජය මැදිහත් නොවිය යුතුයි කියලා. එතකොට දැන් එක පැත්තකින් තර්ක කරනවා දැන් කමන්නේ තෙල් ගහන්නේ වැඩිපුර තෙල් ගහන්නේ ඉහළ පන්තිය මැද පන්තිය පහළ පන්තිය මිනිස්සු තෙල් ගහන්නේ ඒක නිසා තෙල් මිල වැඩි කරාට කමක් නැහැ කියලා. ඒක ගැන මොකද්ද ඔයාගේ අදහස? මම හිතන්නේ එහෙම කියන අය ටිකක් කතා කරලා බලන්න ඕන අපේ ත්‍රිවිල් රියදුරු මහත්තයෙකුට. හරිද? ඒ ලොකු ඒ වගේ කතා කියන්නේ නැතුව පොඩ්ඩක් කතා කරලා බලන්න ඕනේ එයාලා මොනවද කියන්නේ කියලා. දැන් මමත් ත්‍රිවිල් එක වැඩිපුර පාවිච්චි කරන මිනිස්සෙක්. මගේ වියදම 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ ඒක ටිකක් බංකොලොත් තර්කයක්. උදාහරණ හේතුව කිව්වොත් එහෙම නිෂ්පාදනයට යොදන ඉන්ධන ප්‍රමාණය තීරණය කරන්නේ නැතුව බස් වලට වාහන යන්ත්‍ර සූත්‍ර මේ සියල්ල නඩත්තු වෙන්නේ මේ තෙල් වලින්. දැන් මෙතන තියෙන ජෙනරේටර් එක නඩත්තු වෙන්නේ තෙල් වලින්. මෙන්න මේ නිෂ්පාදනය පිළිබඳව කොච්චර ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවද ඒ වගේ පිළිබඳව ඇස්ටිමේට් කරන්නේ නැතුව මම හිතන්නේ අර වගේ කියන එක නම් ඊටාම බාල තර්කයක්. ඒ නිසා මම හිතන්නේ අනිත් එක තමයි ඉන්ධන කියන එක ආර්ථිකය අර යම් විදිහක ඒ කියන්නේ මිල ක්‍රමයක් පාලනය කරන දෙයක් කියන එක පැහැදිලිව පේනවා. ඒ කියන්නේ මේ ඉන්ධන කියලා කියන්නේ යෙදවුමක්. නිෂ්පාදනයේ තියෙන යෙදවුමක්. ඒතර මේ යෙදවුමේ මිල වැඩිවීම කියලා කියන්නේ සියලුම දේවල් මිල වැඩි වෙනවා. දැන් මට මතකයි එක වෙලාවක මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවකට ගියා බයිසිකලෙන් රුපියල් 2කින් ඉන්ධන වැඩි වුණා කියලා. දැන් අපි යන්න ඕනේ එහෙමනම් කොහොමද කියලා මට හිතා ගන්න බෑ. ඉතින් ඒ බඩගාගෙන යන්න වෙයි සමහරවිට. දැන් මේ සහෝදරරු කියන්නේ. දැන් එතකොට මේ ඒ නිසා මම හිතන්නේ මේ පැහැදිලිව පේනවා මේකේ තියෙනවා අර එකකින් එකකට දුවන බලපෑමක්. ඒ කියන්නේ පාන් ගෙඩියක මිල දක්වා මේක අපි යන විදිහ හොඳටම දන්නවා. ඒ නිසා මම හිතන්නේ මේ ඒක ටිකක් ව්‍යාජ තර්කයක් අර ඒක බලපාන්නේ ඉහළ පන්තියේ මිනිසුන්ට ලැබෙන සහනයක් විතරයි කියන එක මම හිතන්නේ ටිකක් බාල තර්කයක්. ඔව් දැන් ඒක දැන් අර ත්‍රිවිල් රත රියදුරා ගැන කිව්වම මගේ ඔළුවට ආවේ දැන් සමාජයේ කතාවක් යනවා දැන් මේ ගෝල් ෆේස් අරගලය කරන්නේ මැද පන්තිය. කන්න බොන්න තියෙනවා මෙතෙන්ට අවිල්ලා මේක වෙන කරන්න දෙයක් නැති නිසා මෙතන ඉන්නවා කියලා. එතකොට මේක නිකන් බොරුවට නිකන් මම අපාපු ප්‍රශ්නයක්ද මේ රට ඇතුලේ තියෙන්නේ? ඒක මේ සහෝදරවරුන් එහෙමනම් කියයි. ඔව් දැන් එහෙම නෑ මම හිතා ලස්සන්ත මේකයි. ලංකාවේ තරුණයෝ ලංකාවේ වමටත් වඩා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. වාමාංශයටත් වඩා ඉස්සරහට අඩියක් තියලා තියෙනවා. ඒ නිසා මේක අව탁සිරු කරනවා කියලා කියන්නේ අදේශපාලනික ඒ කියන්නේ දේශපාලනිකව බොහොම සවිඥානික නැති මිනිස්සුෙකුට තමයි මම හිතන්නේ ඒක කරන්න පුළුවන්. මේ අරගලේ තීරණාත්මක එකක්. හේතුව තමයි මේක පටන් ගත්තේ තරුණයෝ. ඒ තරුණයන්ට වෙන බලාපොරොත්තු උමනාවල් තියෙන්නේ නැති. හැබැයි අපි දන්නවා අරගලය පෝෂණය වෙන විදිය සහ විකාශනය වෙන විදිය තියෙනවා. මේ අරගලේ පෙන්නනවා කොහොමද දැන් මේ උදාහරණයක් ගත්තොත් මේ ලයිබ්‍රරි එක. මේ මයිකයි කිව්වේ මේ අවකාශ අලුත් වෙලා කියලා. මහජන අවකාශ බවට පත් වෙලා කියලා. දැන් අපි හිතුවද ගෝල් ෆේස් එකේ මෙතන මහජන අවකාශයේ අපිට ගෝඨාභය රාජපක්ෂ වෙන් කරලා දුන්න උද්ඝෝෂණ භූමියේ අපි ලයිබ්‍රරි එකක් හදයි කියලා. හරි? එතන ඊට වඩා බරපතල විදිහට මේක වෙනස් වෙලා. අපි ඒක බාර ගන්න ඕන. හරි? අනිත් කාරණේ තමයි මේක ඇතුළට ඇවිල්ලා තියෙන අමතක කරන්න එපා. වැඩ කරන පන්තියේ බොහෝ අය මේකට ඇවිල්ලා තියෙනවා. අද 28 කියලා කියන්නේ මම කලිනුත් කිව්වා තීරණාත්මක දවසක්. මිනිස්සු හැමෝම පාරට බහැලා තියෙනවා. හරි? ඒ නිසා මම හිතන්නේ මේ ඒක ඇත්ත නෙවෙයි. ඊට වඩා මේකට පොදු මහජන අරගලයක් බවට මේක පත් වෙලා තියෙනවා. පක්ෂ පාට ಜಾති කිසිදු වෙනසක් නැතුව මේ අරගලයට මිනිස්සු සම්බන්ධ වෙලා තියෙනවා. වැදගත්ම කාරණේ තමයි ලංකාවේ අනාගත දේශපාලන වෙනසක් වෙනුවෙන් කොහොමද මේ අපි ශක්තිය යොදවන්නේ කියන එක. මේක අපි හෙට දවසට ආයෝජනය කරන්නේ කොහොමද කියන එක ඒකට මට දැනට උත්තරයක් නැහැ. මේ කතාව කරන්නේ එහෙම සුබවාදී බලාපොරොත්තුවකින්. ඔව් දැන් ඔබ IMF එකට යන්න එපා කිව්වා. IMF එකට යනවා නම් මේ වගේ කොන්දේසි ඕන කියලා කිව්වා. හැබැයි දැන් ලංකාව ඇතුළේ වෙන සාකච්ඡාවක් නෑ. වෙන විකල්පයක් කතා වෙන්නේ නෑ. දැන් එකම විකල්පය IMF. එකම විසඳුම IMF. දැන් ඔබ මොකද යෝජනා කරන්නේ? ඔව් ලංකාවේ මම හිතන්නේ අපේ සාකච්ඡාව ඇහෙන්නේ නෑ ගොඩක් අයට. ඒකට හේතුව තමයි අපිට විකල්ප සාකච්ඡාවක් තියෙනවා. අපි මුලින් ඉඳන් කිව්වා IMF යන්න එපා. මේ ණය ගෙවන්න නැතුව ඉන්න අවුරුදු 5කට කියලා. ණය ගෙවන්න නැති ආර්ථික ඕන තරම් තියෙනවා.
අපි කියන්නේ ඩිෆෝල්ට් දැන් උදාහරණයක් මම හෙමින් සැරේ පැහැදිලි කරන්නම්. ඒකේ තාක්ෂණික කාරණා තියෙන නිසා අපි අවුරුදු දෙකකට කලින් කිව්වා අපිට කිසිදු හැකියාවක් නැහැ මේ ණය ගෙවන්න. ඩොලර් බිලියන 55 දැන් මේ අවුරුද්ද අන්තිම වෙද්දී ඩොලර් බිලියන 7ක් අපි ගෙවන්න ඕන. මේක ගෙවන්න ආර්ථිකයට හැකියාවක් නැහැ. ණය ගෙවන එක අවුරුදු දෙකකට කල් දාන්න. අවුරුදු දෙකකට කල් ගත්තට පස්සේ අපිට පුළුවන් ක්‍රමයක් හදාගන්න. අපි කොවිඩ් ආව අමතක කරන්න එපා. කොවිඩ් නිසා අපිට බරපතල විදිහට අපේ විදේශාංශය සෑහෙන විදේශ මේ සංචාරක සෑහෙන ප්‍රමාණයක් අඩු වුණා. එතකොට තමයි අපි කිව්වේ ණය ගෙවන එක නවත්තන්න. ඊට පස්සේ අපිට උපක්‍රමයක් අපිට හිතා ගන්න පුළුවන් කොහොමද මෙතනින් එහාට යන්නේ කියලා. කවුරුත් ඇහුවේ නැහැ. මහා බැංකුව අලුත් මහා බැංකුව අධිපති ඇවිල්ලා කරපු පළවෙනි දේ මොකක්ද? ණය ගෙවන එක නවත්තපු එක. ඩිෆෝල්ටිං. හරි? මේ අපි අවුරුදු දෙකකට කලින් කියපු එක. අර ඉන්න YouTubeර්ස්ලා දෙන්නෙක් මම ඒ දෙන්නගෙන වෙන විරෝධයක් නැහැ. ඒ දෙන්න ඩිනෝ සහ බ්ලොක් ඇන් ඩිනෝ කියලා. ඒ දෙන්න මේ ළඟදී වීඩියෝ එකක් කරා හැමෝම බලන්න පුළුවන් YouTube එකේ ගිහිල්ලා. ඒ වීඩියෝ එකේ පෙන්වන්නේ අලුත් මහ බැංකුව අධිපති සහ IMF එක. රජනිකාන්ත වෙනවා වගේ නෝ රජනිකාන්ත වගේ තමයි එන්නේ අලුත් මහ බැංකුව අධිපති ඇවිල්ලා සහ IMF එක කියලා කියන්නේ මේ හොඳ දේවල් විදිහට තමයි ඒක පෙන්නලා තියෙන්නේ. ඒක කරලා තියෙන වෙරිටේ රිසර්ච් කියන ආයතනය. දැන් ඔයාලට තේරෙනවද මේ තියෙන බලය? ඒ තියෙන මූල්‍ය බලය ඇතුලේ තමයි යාලා ඒ වගේ දේවලුත් කරලා තියෙන්නේ. ඒකයි මම අර කිව්වේ අපේ හඬ සමාලලට ඇහෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මිනිස්සු අතරට යන්න පුළුවන් හැකියාව මේ විදිහට අපිට එන්න පුළුවන් වුණාට අනිත් විදිහට අපි කියන දේවල් මම හිතන්නේ මිනිස්සු අතරට සංනිවේදනය වෙලා නැහැ. ඒ නිසා මම හිතන්නේ අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ කියන කාරණා ටික යම් විදිහකට බෙදා ගන්න එක පැත්තකින්. මම ආයෙන්නම් පොයින්ට් එකට මම අර කලින් කිව්වා අපි අවුරුදු දෙකකට කලින් කිව්වා ඩිෆෝල්ටිං වලට යන්න කියලා. නමුත් කවුරුත් ඒකට අහුම්කම් දුන්නේ නැහැ. බොහොම උද්දච්ච විදිහට ගිහිල්ලා IMF එකේ අන්තිම ඩොලර් බිලියන එකක් ගෙවනකොට කිව්වා ගෙවන්න එපා කියලා ඒත් ගෙවුවා. ඊට පස්සේ ආර්ථිකය හිඳිලා. දැන් මුණ දෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙනවා. මට යෝජනා විදිහට මෙන්න මේවා කරන්න කියන්න පුළුවන්. අපි මේ ඩිෆෝල්ටිං කියන එක තව අවුරුදු 5ක් මේන්ටේන් කරන්න ඕන. මේ අවුරුදු 5ක් අපි ඉස්සරහට යන්න ඕන ණය ගෙවන්න නැතුව. හැබැයි ණය ගෙවන පොරොන්දුව පිට. ණය විරාමයක් ගන්න ඕන. ණය විරාමයක් ගන්න ඕන. අපි අනිවාර්යෙන් ගත යුතුයි. ඒ විරාමයේ ඇතුලේ අපි හදාගත යුතුයි කුමන ණයද අපි ගෙවන්නේ කියන එක. මොකද දැන් මහින්ද රාජපක්ෂ අරන් තියෙනවා ඊටාම අපි කියන්නේ අර ඉල්ලිජිටිමේට් අවජාතක ණය කියන්නේ. ඒ කියන්නේ ඒවා ගත්ත හේතු අපි දන්නෙත් නැහැ සමහර ලාවට. ඒ වගේ ණය අරගෙන තියෙනවා. අනිත් එක තමයි තව ණය ඒවත් වෙන්න පුළුවන්. තව ණයක් තියෙනවා, තව ණය වර්ගයක් තියෙනවා. ඒවා හරි මේ ගඳ ගහන ඒවා. ඒ කියන්නේ එච්චරකට ජරා කොන්දේසි යටතේ තමයි ණය අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපේ මහජනතාවගේ මුදල් කිසිදු වග විභාගයකින් තොරව පොලි ගෙවීම් වලට තමයි ණය අරගෙන තියෙන්නේ. මේ දෙකම අපි ගෙවන්න නරකයි. මේ දෙකම ගෙවන්න නැති වෙන මහජන කොන්දේසියක් අපි ඉදිරිපත් කරන්න ඕනේ. හරි? ගෙවන්න නැතුව ඉන්න. ඒතර මම යෝජනා කරන්නේ තාම තදවල ප්‍රතිපත්තියක්. අපි ගෙවන්නේ නැහැ මේ ණය. මෙන්න මේ කොන්දේසිය යටතේ. එක මේ ආර්ථික විද්‍යාඥයෙක් ඉන්නවා මේ සමාජ විද්‍යාඥයෙක් එරික් තුසාන්ත් කියලා. ඔවුන්ගේ තියෙනවා මේ වගේ ලෝකේ ණය නොගෙවන ආර්ථික වලට උදව් කරන ආයතනය. ඒ ආයතනය කරන්නේ මේ වගේ අර මං කියපු ඉල්ලෙජිටිමේට් අවජාතක සහ ගඳ ගහන ණය ගෙවන්න නැති වෙන්න අවකාශයක් හදලා දෙනවා ඒකේ රාජ්‍යයන් වලට. ඒ කියන්නේ නීතිමය වශයෙන් පෙනී ඉන්නවා. අපි මේ වගේ සහාය ගන්න ඕන. හරි? එතකොට මගේ පළවෙනි එක ණය විරාමය කියන කාරණා. දෙවෙනි එක විදිහට ගන්න පුළුවන්. අපිට හදන්න පුළුවන් අපිට යම් විදිහක මේ තියෙන රජයේ ආදායම වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ 2009 ගෙනාපු බදු ප්‍රතිපත්තිය තරම් නරක බදු ප්‍රතිපත්තියක් මේ වෙනකන් ඉදිරිපත් වෙලා නැහැ. 12ක තිබ්බ ආදායම් බදු 9 වෙනකන් අඩු කරලා අර ධම්මික පෙරේරා වගේ අයට ලොකු සහනයක් දීලා තියෙනවා. හරි? ඒ කියන්නේ ධම්මික පෙරේරා ලියනවා 2030 ලංකාව දියුණු රටක් කියලා. පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ. එයා දියුණු වෙලා ඉන්න පුළුවන්. හරි? එතකොට ඒ වගේ ඒ බදු ප්‍රතිපත්තිය අපි අලුත් කරන්න ඕනේ. ඒක වඩා මේ ශක්තිමත් එකක් බවට පත් කරන්න ඕන විශේෂයෙන්ම ආදායම් බදු පැත්තෙන්. අනිත් එක තමයි අපි යෝජනා කරේ සාමූහිකයක් විදියට. මම මේ සමහර ඒවා මම ඇත්තටම වාට කියන්නේ මේ සාමූහිකව අපි කතා කරපු දේවල්. අනිත් එක තමයි සංවර්ධන බැංකුවක් ලංකාවට ඕන. ලංකාවේ වාණිජ බැංකුව විසින් පාලනය කරන අරමුදල් පාලනය කරන්නත් යම් විදිහක ඊටාම නිවැරදිව ඒවා ආයෝජන වලට යොමු කරන්න. උදාහරණයක් බලන්නකො ගොවියෙක් ගිහිල්ලා ණයක් කිල්ලුවොත් දෙන්න ලෑස්තිද බැංකුවක් කියලා? ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් ගිහිල්ලා ඉල්ලුවොත් බැංකුවක් දෙන්නද ලෑස්තිද ණය? කොච්චර කොන්දේසි ඉල්ලනවද? ව්‍යාපාරිකයෙක් ගියොත් මොන කොන්දේසි ඉදිරිපත් කරන්නේ? ඒතර මේ කොන්දේසි වලින් වෙනස් වෙච්ච ණය ක්‍රමයක්. ඊට සරලන බැංකුවක් අපි නිර්මාණය කළ යුතුයි. ඒක මගේ තුන්වෙනි යෝජනාව. හතරවෙනි යෝජනාව විදිහට මම කියන්න කැමතියි මේ කිසි දෙයක් තව කාරණා තියෙනවා. ඒවා මම අපි ඔන්න වෙනම කතා කරමු. මේ කිසි දෙයක් කරන්න බෑ වෙනස් විදිහක දේශපාලන බලයක් ගොඩනගෙන්න නැතුව. මට ඔයාලට කියන්න පුළුවන් ප්‍රතිපත්ති 100ක් විතර. මේ දේවල් වෙන්න ඕන කියලා. හැබැයි මේ කිසි දෙයක් කරන්න බෑ ජනතාවාදී ආණ්ඩුවක් නැතුව. ඒ නිසා දේශපාලන ක්‍රමයේ නිශ්චිත පරිවර්තනයකින් තොරව ලංකාවට මම හිතන්නේ කිසිදු අඟලක්වත් මෙතනින් එහාට යන්න පුළුවන් කියලා. ඒකයි මම කිව්වේ අපි එන අර්බුදය අපිට මුහුණ දෙන්න වෙන අර්බුදය
අපි මේ ඉන්නවටත් වඩා ඉතා බරපතල එකක්. ඒකට අපි ලෑස්ති විය යුතුයි, සංවිධානය විය යුතුයි. මේ මම අර සාමාන්‍යයෙන් අර දේවල් එම්ෆසයිස් කරන්න ඕන නම් තුන් පාරක් කියන සංවිධානය වෙන්න, සංවිධානය වෙන්න, සංවිධානය වෙන්න. හරි? එහෙම නැතුව මේ අරගලයේ ගෝල් ෆේස් සහ එහෙම නැත්නම් මේ තියෙන හුදු මේ භූමියට විතරක් නෙමෙයි, මේකට ලොකු බලයක් තියෙනවා. මේ භූමියට විතරක් නෙවෙයි, මෙතනින් එහාට දේශපාලන පරිවර්තනයක් වෙනකම් මේ ප්‍රෙෂර් එක කොහොමද තියාගෙන ඉන්නේ, මේ තෙරපුම කොහොමද තියාගෙන ඉන්නේ කියන එක මම හිතන්නේ තීරණාත්මක දෙයක්. ඔව් අපි අද මේ සාකච්ඡාව කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කතිකාචාර්ය කල්ප රාජපක්ෂ එක්ක අපි මෙච්චර වෙලා කතා කරේ ලංකාවේ මේ අරගලය කියන්නේ මොකද්ද? අරගලය පිටිපස්සේ තියෙන ආර්ථික අර්බුදය මොකද්ද? මේ ආර්ථික අර්බුදයට එකම විසඳුම IMF යන එකට දැන් IMF යෝජනා වෙලා තියෙනවා. විකල්ප විසඳුම් තියෙනවද? ඉතින් කල්පගේ අවසාන යෝජනාව තමයි මේක ප්‍රතිපත්ති අපිට 100ක් කිව්වත් මේක විසඳන්න බෑ. අපි දේශපාලනිකව මේකට බැදිහත් වෙන්න ඕන කියලා. ඉතින් මෙතන ඉන්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් දෙන්න පුළුවන් කල්ප ප්‍රශ්න තියෙනවා නම් යොමු කළා අපි සාකච්ඡාවක් පටන් ගන්න. අනිවාර්යයෙන්. කවුරු හරි කාට හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් IMF යන එක ගැන හරි අපේ බදු ප්‍රතිපත්තිය ගැන හරි මොනවා හරි දැන් අපිට තියෙන එකම විසඳුම IMF නෙමෙයි කියන එක මාත් පිළිගන්නවා. දැන් අපිට IMF ගියොත් හෝ අපි පුද්ගලයා ඒ කියන්නේ රටක් විදිහට කැපකිරීම කරලා ඉස්සරහට යනවා නම් කොහොමත් අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන වියදම් අඩු කරන්න වෙනවා රාජ්‍ය වියදමේ. ඒ අඩු කිරීම මත IMF එකේ කොන්දේසි හා මේ රාජ්‍ය කොන්දේසි සමාන. ඒ කියන්නේ දැන් කැපකිරීම කරනකොට යන අර වියදම් අතර පරතරේ ලොකු පරතරයක් තියෙන මොනද මම අහන්නේ දැන් මයික් එක වැඩ කරන්න. දැන් මම අහන්නේ අපි IMF එකට ගියන් පස්සේ IMF එකේ ප්‍රධාන කොන්දේසි අතර තියෙනවා රාජ්‍ය වියදම අනිවාර්යෙන් අඩු වෙන්න ඕන. රාජ්‍ය වියදම අඩු වෙනකොට රාජ්‍ය අංශයේ ප්‍රධාන අංශ දෙකක් අධ්‍යාපන හා සෞඛ්‍ය කියන දෙක. ඒ දෙකේ වියදම අඩු වෙනකොට එතනදී යන අඩු වෙන වියදම හා සමානයිනේ අපිට දැන් කැපකිරීම කරන්න ලෑස්ති වුණොත් මිනිස්සු විදියට IMF නොයා කැපකිරීම කරන්න ලෑස්ති වෙන වියදම සමානයිනේ. එතනදී අපිට IMF එක පැත්තකින් සාධාරණීකරණය කරන්න පුළුවන් නේද මං අහන්නේ. මෙහෙමයි මම මෙහෙම දෙයක් තියෙනවා. මගේ ප්‍රතිපත්තියක් තමයි එක විදිහක මේ IMF එක මොන සහෝදරේ ප්‍රශ්න ස්තුතියි. මේ මොන කොන්දේසි උඩවත් IMF ප්‍රතිපත්ති මම සාධාරණීකරණය කරන්නේ නැහැ. මොකද මේ IMF එක රටවල් වල ඇති කරලා තියෙන තෙරපුම බලපෑම් දිහා බැලුවොත් මිනිස්සුන්ගේ ජීවිත අර සරල කියනවා නන්නත්තර කරලා තියෙනවා. නැති කරලා තියෙනවා. හොඳම උදාහරණයක් බලන්න පුළුවන් ආජන්ටිනාව මේ වෙද්දි මොකද සිද්ධ වෙන්නේ කියලා සහෝදරුන්ට හැමෝටම ඉන්ටර්නෙට් තියෙන නිසා මම හිතන්නේ මේ මම බොරු කියනවාද කියලා චෙක් කරලා බලන්න පුළුවන්. මේ ආජන්ටිනාව ඇති වෙලා තියෙනවා දරුණු විදිහට IMF විරෝධයක්. 2018 IMF එකෙන් ලොකුම ණය මුදල දුන්නා. IMF ඉතිහාසයේ ලොකුම ණය මුදල දුන්නා ඩොලර් බිලියන 52ක් මත විදිහට ආජන්ටිනාවට තමන්ගේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න. හැබැයි මේ වෙද්දි සියලුම වෙනස්කම් කරලා ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මිනිසුන්ගේ දොට්ට දාලා රස්සාවලින් කර්මාන්තශාලා වහලා රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරලා බදු ප්‍රතිපත්ති වෙනස් කරලා ආයනන වලට තමන්ගේ රට ඇතුළට උපරිමව එන්න දීලා මේ සියල්ල කරලා ආජන්ටිනාවට බැරි වෙලා තියෙනවා මේ අර්බුදයෙන් ගොඩ එන්න. ආජන්ටිනාව 2022 මාර්තු 18 නැවත යනවා IMF එකට ණය මුදලක් ඉල්ලගෙන. එතකොට අර 52ට අමතරව තව මම හිතනවා පැහැදිලි කියලා. 52ට අමතරව තව ණය ගොඩ ගහනවා මේක ඇතුලේ. ඒ කියන්නේ ණය ගැනීමට ණය ගෙවන තත්යකටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සහෝදරය ප්‍රශ්නෙට නැවත ආවොත් මේ IMF එක මම හිතන්නේ කෙලින්ම කියන්නේ මෙන්න මේ අංශවල තියෙන අරමුදල් කපන්න කියලා. ඕන් පැහැදිලිව කියන්නේ රජයේ වියදම් කපන්න කියලා. එතකොට අපේ රජය තමයි තීරණය කරන්නේ මොන අංශවල කොටස්ද කපන්නේ කියලා. එතකොට පැහැදිලිව අහුවෙන එකක් තමයි එයාලට ලේසිම එකක් තමයි අධ්‍යාපනය හෝ සෞඛ්‍යයේ තියෙන අරමුදල් වියදම් කපන එක. ඒක අපි ඓතිහාසිකව දැකලා තියෙනවා. අනිත් එක තමයි මම හිතන්නේ පැහැදිලිව දකින්න නැති හැමෝම සෝෂල් මීඩියා වල ඒක තිබුණා. සියලුම බඳවා ගැනීම සහ කොන්ත්‍රාත් නවත්තලා තියෙනවා රාජ්‍ය ආයතන. ඒ පළවෙනි හෝ තුන්වෙනි පියවර මම හිතන්නේ දැන් උදාහරණයක් ගත්තොත් එම් පළවෙනි පියවර විදිහට තිබ්බා අපේ විනිමය අනුපාත පහ කරන්න පටන් ගත්තා. හරි. ඒ කියන්නේ 200ක තිබුණු 202 ඒ වගේ ගානක තිබ්බ එක අතෑරපුවාම දැන් මම හිතන්නේ නැවතිලා තියෙන්නේ 340. 340 50ට ගිහිල්ලා තියෙනවා. කළු කඩෙන් ගන්නවා නම් මම හිතන්නේ ඊටත් වඩා වැඩි. හරි. ඒ තැනට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක විදිහට අපේ ණය ඩිෆෝල්ට් කරා මම අර කලින් කියපු විදිහට. ගෙවන්නේ නැහැ කියන එකට ආවා. තුන්වෙනි එක තමයි ඕක. තුන්වෙනි එකට ඕන් පෙන්නලා තියෙන. ඒ කියන්නේ දැන් IMF යනවා කියලා කියන්නේ ඕන් ඉල්ලනවා යෝග්‍යතා සහතිකයක්. ඒ කියන්නේ ලංකාවට ණය දෙන්න නම් මෙන්න මේ යෝග්‍යතාව ඔබ පෙන්විය යුතුයි.
ඒ යෝග්‍යතාව තමයි ලංකාවේ ආණ්ඩුව පෙන්වමින් යන්නේ. ලංකාවේ ආණ්ඩුව පෙන්වුවා රමුක්කනදී නැගෙන ඕනම උද්ඝෝෂණයකට ගහන්න අපි ලෑස්තියි කියලා. ඒ කියන්නේ මිනිස්සු මේකට විරුද්ධව කැරලි ගැහුවොත් බැටන් පොළු පාර සහ වෙඩි පහර දෙන්න අපි ලෑස්තියි කියන එක. හරි? ඒතර මම කියන්නේ IMF එක මේවා කරන්න කියලා කියනවා. නමුත් මේ පෙන්වන්නේ යම් විදිහක ඒ යෝග්‍යතාව සහතික. දැන් අපි දැක්ක එහා පැත්තේ මොනවද පොලිසිය අලුතින් මිලදී ගන්න තිබ්බේ කියලා. අපිට බෙහෙත් නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා ලංකාවේ. හැබැයි අර මාස්ක් එක මොකක්ද ඒකට කියන්නේ මේ කැරලි මර්දන මාස්ක් එක ස්මෝක් මාස්ක් එක ගන්න පොලිසියට සල්ලි තියෙනවා. හරි? ඒතකොට ඒ වගේ රටක අපි ජීවත් වෙන නිසා මම හිතන්නේ මේ වියදම් කපලා මොන තැන් වලටද දාන්නේ කියන ප්‍රශ්නය පැහැදිලිව ආණ්ඩුව තීරණය කරයි. IMF එක මම හිතන්නේ කියයි කියලා මෙන්න මේ අංශවල කපන්න කියලා. හැබැයි මේ අංශ පෞද්ගලීකරණය කර යුතුයි, මේ අංශ කාර්යක්ෂම කළ යුතුයි කියන අර බොහොම සදාචාරශීලී වචනවල තියෙන්නේ අර වගේ ඇත්ත ප්‍රතිවිපාක. ඒ නිසා අපිට ඒක බලන්න පුළුවන්. මම අර ආජන්ටිනාව කියපු උදාහරණය හැමෝම බලන්න ඉන්ටර්නෙට් එකේ ආජන්ටිනාවේ මිනිස්සු පාරට ඇවිල්ලා තියෙනවා IMF එකට සහ ආණ්ඩුවට විරුද්ධව. තමන්ට දරන්න බෑ මේ ක්‍රමය. ලංකාව ඇතුළේ ඇත්තට ප්‍රායෝගිකද ඔය කියන විදිහට IMF කොන්දේසි මෙහෙ දාන්න පුළුවන්ද? රස්සාවලින් අයින් කරන්න පුළුවන්ද? ඒක මහජනතාව උත්තර දිය යුතුයි. මොකද හේතුව තමයි අපිට තියෙනවා යම් විදිහක ටිකක් ශක්තිමත් අපි කියන්නේ යූනියන්ස්, ට්‍රේඩ් යූනියන්ස්. ඒවා එකට ඉඩ දෙයිද කියන ප්‍රශ්නය අවාසනාවකට පාරදී විසඳ ගන්න වෙන ප්‍රශ්නයක්. සීත කාමරවල ඉඳන් ගන්න තීරණ අවසානයේ පාරදී විසඳ ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒකට මුහුණ දෙන්න වෙයි. හැබැයි මෙන්න මේ දේවල් ලසන්ත කරලා තියෙනවා. අමතක කරන්න එපා. අපි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආණ්ඩුව යටතේ, රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ, මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව යටතේ, මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ වෙනම ලංකාවේ ලාභ ලැබිය හැකි ගුවන් තොටුපළ වරාය මේ දේවල් අවුරුදු 90 ගානකට බදු දීලා තියෙනවා. ඒ IMF එක කියපු නිසා. IMF එක යෝජනා කරලා තියෙනවා මෙන්න මේවා පෞද්ගලීකරණය කරන්න මේ ඔයාලගේ අකාර්යක්ෂමයි මෙන්න මේ ශේෂ්ත්‍ර. ඒකට ප්‍රතිචාර විදිහට අපි ඒක කරලා තියෙනවා. බලන්න කටුනායක මත්තල ඒ සියල්ලම අපි කරලා තියෙනවා මේ විදිහට. ඒ නිසා එහෙම නොකර ඉඳීමේ හැකියාවක් තියෙනවා කියලා මම හිතන්නේ. ඒක කිරීම මම හිතන්නේ වඩා යහුසුලුව කරයි මේ මම හිතන්නේ ඊටාම උද්‍යෝගිමත් මේ ඉන්න මුදල් ඇමතිවරයා ඔහුට තියෙනවා අධිකරණ අමාත්‍ය ධූරයක් මම හිතන්නේ. එතකොට තමන් ගේන ප්‍රතිපත්ති වලටම බැටන් පාර දෙන්න පාරේදී තමන්ටම නීති තියෙනවා. ඒ වගේ සංකලනයක් ලංකාවේ දැන් හැදිලා තියෙනවා. මම දන්නේ මෙතනින් එහාට මොකක් වෙයිද කියලා. ඒ සංකලනය මම හිතන්නේ ඊටාම තීරණාත්මක එකක්. මූල්‍ය ඇමති ධූරය සහ අධිකරණ අමාත්‍ය ධූරය නීති නේද? නීති. ඒ දෙක එක කෙනෙකුට යන එක. දැන් IMF එකෙන් එන්න පුළුවන් තවත් යෝජනාවක් තමයි බදු ප්‍රතිපත්තිය ගැන. හැබැයි ඒ යෝජනාව පැත්තකට කරලා දැන් තියෙන බදු ප්‍රතිපත්තිය දැන් කියනවා වක්‍ර බදු තියෙනවා, ඍජු බදු තියෙනවා. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මේ මොනවද ඒ කියලා? දැන් වක්‍ර බදු කියන එක මම හිතන්නේ හැමෝම දන්නවා ඇති. ඒ කියන්නේ අපි ගන්න හැම සබන් කැටයකටම අපි ගෙවනවා යම්කිසි බද්දක්. ඒ කියන්නේ ඔව් 715ක් වගේ ගන්න. ඔව් 115ක් මම හිතන්නේ අපි ගෙවනවා. දැන් ඒක වැඩි වෙලා තියෙනවා. දැන් මිල වැඩි වෙනවා කියලා කියන්නේ ඔව් මිලට සාපේක්ෂව අපි නිශ්චිත වශයෙන් හැමෝම ගෙවිය යුතු මුදලක් තමයි වක්‍ර බද්ද කියලා කියන්නේ. ඔව්. දැන් මෙහෙම ඒක දැනුවත්ව ඒකතරම නොදැනුවත්වට. ඔව්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඒ වගේ අපි ගෙවන අපි පරිභෝජනය කරනකොට අපි ගෙවන දේවල්. ඒ කියන්නේ ඒක අයිතිය තියෙනවා නිෂ්පාදකයාට පාරිභෝගිකයා මත ඒ බද්ද පටවන්න. ඒකට තමයි අපි කියන්නේ වක්‍ර බදු කියලා. ඍජු බදු කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ධනය සහ ආදායම මත අය කරන බදු. ඒ කියන්නේ ශංග්‍රීලා එකේ අයිතිකාරයාගෙන් අපි ගන්නවා නම් මේ සමස්ත ආදායමට අවුරුද්ද ඇතුළත බද්දක් ඒ බද්ද තමයි ධන බද්ද හෝ ආදායම් බද්ද කියලා කියන්නේ. ඒතකොට ලංකාවේ තිබුණු ඒ බදු ප්‍රතිපත්තිය 12%ක තිබ්බ එක අර මම කියපු ආදායම් බදු ප්‍රතිපත්තිය පහළට ගෙනාව 9%ක් වෙනකන් ඒකෙන් විශාල වශයෙන් බදු ප්‍රමාණයක් අහිමි කරගත්තා. ඒතකොට ලංකාවේ ආණ්ඩුවේ ප්‍රධාන වශයෙන් රජයේ ආදායම සංවිධිත වෙන්නේ ඔන්න ඔය දෙකෙන් වක්‍ර බදු සහ ඍජු බදු වලින්. බදු ආදායම තමයි ආණ්ඩුවක තියෙන ශක්තිමත්ම උපකරණය. ඒක ඕනම ධනවාදී රටක වුණොත් ඊටාම ශක්තිමත් ආයුධය තමයි ඊටාම ශක්තිමත් ශේෂ්ත්‍රයක් තමයි බදු කියලා කියන්නේ. ඒක පැහැදිලිව පේනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ දෙකේ ඒ කියන්නේ මහජනතාවට බර වැටෙන්නේ කොයි එකද වැඩිපුර? කියන්නේ සාමාන්‍ය පොදු මහජනයාට බර වැටෙන්නේ වක්‍ර බදු වලින්. මොකද ඒවා තමයි පරිභෝජනයට බලපාන පද්ද බවට පත් වෙන්නේ. මම මෙතන සාමාන්‍ය මාසෙට රුපියල් ලක්ෂ 5කට වඩා හොයන අය නැහැ කියලා මම හිතනවා. මම දන්නේ නැහැ. ඒ නිසා අපිට වැඩිපුර බලපාන්නේ වක්‍ර බදු. හැබැයි වක්‍ර බදු ඍජු බදු අනුපාතය 20%ක් 80ක් වගේ තියෙන්නේ. ඔව් වගේ ප්‍රමාණයක්.
වක්‍රබදු ඉතාමත් ඉහළයි. ඉතාම 80ක් විතර ඉතාම ඉහළයි. අපි හැමෝම ගෙවන්න ඕනේ බද්ද. ඔව් ඒකට හේතුවක් තමයි ලසන්ත මං හිතන්නේ අපි ධනවාදය පිළිබඳව සාකච්ඡාව මම මෙතන නිකන් පොඩ්ඩක් ගෙනාවොත් එහෙම අපේ ආර්ථිකය හැදිලා තියෙන්නේ හුවමාරු උඩ. ඒ කියන්නේ ලංකාවේ ධනපති පන්තිය කියලා කියන්නේ බඩු අපේ රටට ගෙනල්ලා ඒකෙන් ලාභයක් ඉතුරු කරගන්න පන්තියක්. හරි? සීනිබදු වංචාව ගන්නකො. සීනිබදු වංචාවේ සිද්ධ වුණේ ඒ ටැක්ස් එක ගෙවන එක පොඩි කාලයකට පමා කරගත්තා. එතකොට ඒ පමාව උඩ තමයි ඒ පමාව එහෙම නැත්නම් අඩු කිරීම උඩ තමයි අර ගැසට් එකකින් මං කිව්වේ අඩු කරා කියලා. පමා කරා කියලා. එතකොට ඒක උඩ තමයි ඒ අර ලොකු ආදායම යම්කිසි කෙනෙක් අතර ගියේ. එතකොට අපේ ආර්ථිකය එක හේතුවක් තමයි රජය මේ බදු ප්‍රතිපත්තිය ඇතුලේ වක්‍ර බදු ප්‍රමාණය වැඩි කරගන්න අපිට අර කුමාරු භාණ්ඩ තමයි අපිට කියන්නේ මේ ආනයනිත භාණ්ඩ තමයි අපේ ආර්ථිකයට වැඩිපුර එන්නේ. එතකොට ඒක හසුරවන්න සහ රජයට වැඩිපුර ලොකු ආදායමක් ගන්න පුළුවන් ඒ ශේෂ්ත්‍රය ඇල්ලුවා. හැබැයි අපි අපේ රට ඇතුලේ බඩු හැදුවා. මොකද තත්ත්වෙ වෙන්නේ? ඊට වඩා වෙනස්. අපිට අර කියන ටැරිෆ් එක ගහන්න බෑ. ඊට වඩා වෙනස්. ඒතොර ඒකේ ආදායම වෙන පැත්තකට මේ ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම අර මං අර කියපු බදු වංචා වගේ එකක් ගත්තට පස්සේ ඒ වගේ එකකටත් යාමේ අවකාශ ඊට වඩා අඩුයි වෙනස්. හරි? මම හිතනවා මං කියපු එක තේරුණා කියලා. ඒ නිසා අර අපිට තියෙන ධනවාදයේ තියෙන ස්වરૂපය අනුව තමයි අපේ තියෙන බදු විහිගත් හැදිලා තියෙන එක පැත්තකින්. කියන්නේ වැඩිපුරම ගෙන්නන්න බඩු ගෙන්නනවා. ඒ බඩු වලට පද්දක් අය කරනවා. දැන් ඔබ නිෂ්පාදනය ගැන කතා කරා මගේ ඔළුවට ආවේ දැන් ලංකාවේ ඉන්න ඉහළ ධනපතියෝ ඔක්කොම වගේ මූල්‍ය ධනපතියෝ එක්ක බැංකු තියෙනවා එක්ක ෆිනෑන්ස් කම්පැනි තියෙනවා. එතකොට ඇත්තටම ලංකාවේ නිෂ්පාදනය කරලා එහෙම උඩට යන්න පුළුවන් මිනිස්සු නැද්ද? හොඳට මතක් කරලා බලන්නකො 70 ගණන් වල හිටිය අපිට ඒ වගේ මුදලාලිලා නේ. කියන්නේ අර දාස මුදලාලි නවලෝක ඒ වගේ මුදලාලිලා හිටිය ටිකක් අර බඩු හදලා ඒ කියන්නේ නිමි භාණ්ඩ හදලා ඔව් ඒ සිද්ධාලේපලා ඒ නිමි භාණ්ඩ හදලා හෙට්ටි කොට වගේ නම. ඒ වගේ අයගේ මං හිතන්නේ මේ තිබුණා ඒ වගේ නිමි භාණ්ඩ හදලා යම්කිසි විදිහක මේ ලාභයක් ගන්න එක. හැබැයි දැන් අපි ඉන්නේ අර මූල්‍ය යුගයක. අපි කියන්නේ age of finance කියලා එකට ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ කියන්නේ අපි ඉන්නේ මූල්‍යකරණය වෙච්ච යුගයක. ඒ නිසා බැංකු තමයි දැන් බැංකු සහ මූල්‍ය ආයතන තමයි මේ වෙද්දි ලාභ ලබන්නේ. දැන් අපි මෙච්චර ආර්ථික අර්බුදයක ඉන්නවනේ. හැබැයි බලන්න මේ බැංකුවල අලුතෙන් ඇවිල්ලා තියෙන එයාලගේ ලාභාංශ පිළිබඳව ප්‍රකාශන ඇවිල්ලා තියෙනවා. මිලියන් ගාණක් ලාභයි. මිලියන් 100 ගාණක් මේ බැංකු ලාභ ලබලා තියෙනවා. මූල්‍ය ආයතන ලාභ ලබලා තියෙනවා. කොහොමද එහෙම උනේ? කාගේද මුදල්? කොහොමද දෙන්න ගියේ? ඒතර මම අර කියපු සූත්‍රගත කිරීම එතන තියෙනවා. ඒ කියන්නේ බදු අඩු කිරීම පිළිබඳව සූත්‍රගත කිරීම එතන පැහැදිලිව තියෙනවා. මේ ආයතන වලින් බදු ඉවත් කරා ගොඩක් ඒ වගේ. එතකොට අනිත් පැත්තෙන් බලපුවාම අපි කියන මේ ඒ කියන්නේ පිටරටින් එන මුදල් ලංකාව ඇතුළට එනකොට එන්නේ මේ ආයතන හරහා. එතකොට මේ ආයතන වල තැන්පතු ඒ වගේ තියෙන අපි කියන ඔය මේ ලික්විඩිටි එක ඒ වගේ තියෙන මේ ද්‍රවශීලතාව කියන එක වඩා ඉහළයි. එතකොට ඒ නිසා මේ අර ඉස්සර හිටපු ධනපතීන්ට වඩා වෙනස් ස්වරූපයක් මම හිතන්නේ මෙයාලට තියෙන්නේ. ඒක වඩා හොඳින් නඩත්තු වෙන ලෝක ක්‍රමයකුත් මේ වෙද්දි තියෙනවා. ඒ කියන්නේ අපි මේ ලෝකයේ මේ වෙද්දි දුවන්නේ මූල්‍ය හරහා, නිෂ්පාදනයට වඩා මූල්‍ය හරහා. එතන ප්‍රශ්නයක් තියෙනවා අපි ඒක දැන්ම ගන්න අවශ්‍ය මෙතන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ මූල්‍ය හරහා දුවන ක්‍රමය ඇතුලේ මෙයාලට ලොකු හැකියාවක් අවකාශයක් ලැබිලා තියෙනවා තමන්ගේ ශක්තිය ඊට වඩා කලින්ට වඩා පෙන්වන්න. ඔව් දැන් මේ අරගලයට මිනිස්සු පාරට අවිල්ලා තියෙනවා. තෙල් දෙන්න, ගෑස් දෙන්න, බඩු මිල අඩු කරන්න එහෙම කියලා. ගෝඨාභයට ගෙදර යන්න කියනවා 225ම එපා කියනවා. ඉතින් දැන් මේකට දැන් අපි මේ න්‍යායන් කතා කර න්‍යායන් ගැන පැහැදිලි කිරීම කරාට ඇත්තටම මේ ඉල්ලන දේ කොහොමද දෙන්නේ? ඒකට විසඳුම මොකද්ද? මෙහෙම දෙයක් තියෙනවා ලසන්ත මම හිතන්නේ ඒකට තියෙන්නේ න්‍යායාත්මක විසඳුමක් කියලා. ඒ කියන්නේ මේ අරගලය අපිට ඉස්සරහට ගෙනියන්න බැරි වෙයි අපි හොඳින් සංවිධානය වෙන්නේ නැතුව න්‍යායක් ඇතුලේ කියලා මම යෝජනා කරන්නේ. ඒ කියන්නේ අපි නිශ්චිත කරගත යුතුයි අපි ඉල්ලන්නේ මොන ඉල්ලීම්ද කියන එක. ඒ කියන්නේ අපිට තියෙන ආර්ථික ඉල්ලීම් ශක්තිමත් කරගන්න නැතුව මේ අරගලය අපිට දිනන්න බැරි වෙයි. හරි? ඒ කියන්නේ මේ අරගලය කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂවත් මේ රාජපක්ෂ පවුල ගෙදර යවන එක නෙවෙයි කියලා මම හිතනවා. මේ අපිට ඊට වඩා පහසුවෙන් හොඳින් ජීවත් විය හැකි ක්‍රමයක් අවශ්‍යයි. දැන් මේ අපි හැමෝටම පුළුවන් ද ඊළඟ මාස 3 අරගල කර ඉන්න අපේ ජීවිතය අමතක කරලා. හරි? ඒ නිසා මම කියන්නේ අපි ආර්ථිකය පිළිබඳව නිශ්චිත යෝජනා ටිකක් ඉදිරිපත් කරනවා නම් අපි නිශ්චිත න්‍යායක පිහිටා ඉදිරිපත් කළ යුතුයි. එහෙම නැත්නම් අපි ආයෙත් අමාරු වෙටෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් හිටපු මහ බැංකුව අධිපති කරලා තිබුණු පිස්සු දිහා බලපුවම පේනවා මොකද්ද ආර්ථික විද්‍යාව න්‍යාය පිළිබඳව තියෙන අවබෝධය කියලා. හරි? ඒ නිසා ඒ වගේ තැනකට අපි යන්න ඕන. ඒ වගේ තැන ඉදයක්ද අපි නිර්මාණය කරගන්න ඕන කියන ප්‍රශ්නේ මම හිතන්නේ වැදගත්. එතනදී මම ඔය කියපු
දේවල් ටික දැන් සහෝදරරු අහගෙන හිටියන සහෝදරසහෝදරි අහගෙන හිටියා නම් මම ওই දේවල් කිව්වේ යම්කිසි න්‍යායක පිළිහිටලා එක පැත්තකින්. හරි? ඒ නිසා ඒ හැදෑරීම් ලෝකයේ උදාහරණ IMF එක මේ වෙනකම් මොනවද කරේ? ඒවා අවශ්‍යයි අපිට. එහෙම තමයි ආර්ථිකයක් ගොඩ එන්නේ. එහෙම තමයි ආර්ථිකයක් අපි නිර්මාණය කරගන්නත් පුළුවන්. ඒ නිසා මම හිතනවා න්‍යායාත්මක කියවීම වඩා වැදගත්, බුද්ධිමතුන්ගේ දායකත්වය වඩා වැදගත් දේශපාලන කොන්දේසි උඩ. ඔය බුද්ධිමතුන් කියන හැමෝම විශ්වාස කරන්න එපා. අපිට තියෙනවනේ ලොකු ස්ලෝගන් එකක් මේ ආදර්ශ පාඩයක් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවේ යවන්න කියලා. ඔව් එකපාර විශ්වාස කරන්න එපා දේශපාලනේ පරීක්ෂා කරලා ඉන්න. හරි? ඒ නිසා මේ ඒක වැදගත් කාරණයක්. තරුණයන් සහ අපි වගේ අය සහ තරුණයන් සහ බුද්ධිමතුන් පාර්ලිමේන්තුවේ යනවා නම් බුද්ධි විතරක් නෙවෙයි දේශපාලනේ පරීක්ෂා කරලා බලලා යවන්න. ඒකයි මට යෝජනාවක් විදිහට කරන්න තියෙන්නේ. ඔව් දැන් මේ අරගලයේ තව කොච්චර මේ අරගලය සහ අර්බුදය විශේෂයෙන්ම අර්බුදය කොච්චර දුරට දිග්ගැස්සෙයිද? මේක පහසු විසඳුම් තියෙනවද අපිට මේකට? පහසු විසඳුම් නෑ බ්‍රසන්ත. අනිත් එක මම අර ටයිම් ලයින් එකක් දෙන්න මම අකමැතියි. මොකද මේක නිර්මාණාත්මක ඉස්සරහට යනකොට මම හිතන්නේ මාර කැමති. මේක මගේ ජීවිතය ඇතුළේ සිද්ධ වෙච්ච වැදගත්ම දෙයක්. ඒ නිසා මේක නිර්මාණාත්මක ඉස්සරහට යනවට කැමති. අර්බුදය අපි විසඳගත යුතුයි. ඒකට අපි හැමෝගෙම දායකත්වය ශක්තිමත්ව ලැබිය යුතුයි. ඒ නිසා ටයිම් ලයින් එකක් දෙන්න මට මම හිතන්නේ එච්චර පුළුවන්කමක් නැහැ. අපිට තව ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරමු. හරි. අපිට මේ වැස්ස වෙන නිසා පොඩ්ඩක් බලන්න මේ වෙලාවත් නේ. IMF එකෙන් අපි ණය අරගෙන මේ විදිහට විදේශ ණය වෙනත් දේවල් නැතුව කොච්චර දුරට අපිට යන්න පුළුවන්ද IMF එකෙන් ණයෙන් පමණක්? ණයෙන් පමණක් මං හිතන්නේ දැන් මෙහෙමයි. දැන් අපි IMF ගියත් බොහොම ස්තුතියි ප්‍රශ්නෙට. මේ IMF ගියත් මං හිතන්නේ අපිට ගන්න පුළුවන් බිලියන 3ක වගේ ණයක්. අලි සබ්රි පැහැදිලිව කියලා තියෙනවා බිලියන 3ක වගේ ණයක්. හැබැයි මේ ණය හම්බෙන්නේ මාස 6කින් විතර පස්සේ. ඒතර දැන් අපි මේ දුවන්නේ අමතක කරන්න එපා. මේ දුවන්නේ ඉන්දියාවෙන් අලුත් වෙච්ච ක්‍රෙඩිට් ලයින් එකෙන්. අනිත් එක අපිට ලෝක බැංකුව යම් විදිහක ඖෂධ වලට ණයක් දීලා තියෙන ණයක් නෙමෙයි ඒක ආධාරයක්. ආහාර වලට සහ ඖෂධ වලට අන්න ඒ ටිකෙන් තමයි අපි මේ දුවන්නේ. ඒ නිසා අපිට එක පැත්තකින් තියෙන ණය ගන්න කාල සීමා යම් කාලයක් යයි. IMF එක පැහැදිලිව කියලා තියෙනවා අපිට දෙන්නේ නැහැ ලොකු ණය මුදලක්. අපිට දෙන්නේ මේ තියෙන ප්‍රශ්න ටික විසඳාගත හැකි ණය මුදලක් දෙන්නේ. ඒ නිසා IMF එක කොච්චර මුදලක් දුන්නත් අපිට අර මං කියපු අර අපි කන්නේ බොන්නේ කොහොමද, වියදම් කරන්නේ කොහොමද, තෙල් වලට කොහොමද වියදම් කරන්නේ, මේ ප්‍රශ්න ටික ඊටාම ඉක්මනින් නැවත එනවා. ඒ නිසා IMF මම එකයි නැවත කියන්නේ. IMF කියලා කියන්නේ මේ ක්‍රමයට තියෙන විසඳුම නෙවෙයි. මේ ක්‍රමයේ තියෙන අර්බුදය ටිකක් පස්සට දාගන්න එක. දල වශයෙන් ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ රජයේ බලාපොරොත්තු වෙලා තියෙන IMF ණය. ඒ ණය තුලින් දල වශයෙන් අපිට කොච්චර දුර යා හැකිද? ලැබුණොත් ඩොලර් මෙහෙමයි. දැන් ඩොලර් බිලියන 3ක් කියලා අපි ගමුකෝ. ඩොලර් බිලියන 3ක් ගත්තොත් එහෙම අපිට අපේ මං හිතන්නේ අපේ තෙල් වලට කොච්චර විතර යනවද මිලක් අවුරුද්දකට අපිට? ඒ වගේ මුදලක්. ඒ කියන්නේ අපිට එච්චර දුර යන්න පුළුවන්. අපේ සියලු දේවල් කළමනාකරණය කරගන්න පුළුවන් හැකියාවක් හම්බෙන්නේ නැහැ. කියලා අපි කියාගත්තට ඒතර කියන්න පුළුවන් තරම ප්‍රතිඵල ගන්න බෑ. ඔව් දැන් අනිත් එක මෙන්න මේක. දැන් IMF එක මේ ඕනද දැන්. දැන් IMF එක මේ IMF එකට ගියාට ප්‍රශ්නේ වෙන්නේ මෙන්න මේකයි. ඒ කියන්නේ IMF එක මූලිකත්වය දෙන්නේ ණය ගෙවීම වලට. ඒ කියන්නේ මේ ගන්න මුදලින් අපි කොටසක් වියදම් කරන්න ඕන ණය හිමියන්ට ණය ගෙවන්න. හරි. එතකොට ඒ ප්‍රශ්නේ දැන් පැහැදිලි. දැන් ආණ්ඩුවේ කතාව කියනවාද? ආණ්ඩුව කියන්නේ නැහැ ওই කතාව. ආණ්ඩුව කියන්නේ මේක අපි පාවිච්චි කරනවා ආර්ථිකය ඉස්සරහට අරගෙන යන්න, ක්‍රමවත්ව ගෙනියන්න කියලා. හැබැයි ඔවුන්ගේ මූලිකත්වයේ තියෙන්නේ ණය කෙසේද ගෙවන්නේ. ඒක තමයි ඔවුන්ගේ ප්‍රධාන සහ IMF ගියාම අපේ ක්‍රෙඩිට් රේටින්ග්ස් වැඩි වෙනව නේද? එතකොට ක්‍රෙඩිට් රේටින්ග්ස් වැඩි වෙනවා. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ක්‍රෙඩිට් රේටින්ග්ස් කියන එක පිළිබඳව ලංකාවේ ආර්ථික විද්‍යාඥයෝ හරියට බය වෙලා හිටියා. එයාලා ඒකයි මම අර කිව්වේ ඩිෆෝල්ට් එකකට යන්න එයාලා බය වුණ හේතුවත් ක්‍රෙඩිට් රේටින්ග්ස් වැටෙනවා කියලා. දැන් ක්‍රෙඩිට් රේටින්ග්ස් වැටිලා අපි ඩිෆෝල්ට් එකකටත් ගිහිල්ලා. ඒ කියන්නේ අපි විචක්ෂණව අපි කියන්නේ මේ විජිලන්ට් කියලා ටිකක් හිතලා නැහැ මොකද්ද අපි කරන්න අපේ දීර්ඝකාලීන ප්‍රතිපත්තිය කියලා. අපි අවුරුදු 2කට කලින් ඩිෆෝල්ට් එකකට ගියා නම් ක්‍රෙඩිට් රේටින්ග්ස් ওই විදිහට ওই මට්ටමට වැටෙන්නේ නැහැ. හැබැයි මේ අපිට යම් කිසි විදිහට උපක්‍රමයක් හදාගන්න තිබ්බා මේ මීට වඩා හොඳින් මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න. හිතන්නේ මේ වැස්ස පිළිබඳව ගැටලුවක් ඔව් කාලවුණ පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා. අද අපි සාකච්ඡා කරේ මේ ගාලු බෝධවරු ඉඳගෙන ලංකාවේ අරගලයක් තියෙනවා. මේ අරගලයේ යට ඇත්තටම ව්‍යුහාත්මකව තියෙන ආර්ථික ප්‍රශ්නයක්. ඉතින් මේ ආර්ථික ප්‍රශ්නයට අපි මුහුණ දෙන්නේ කොහොමද? මේකට තියෙන එකම විසඳුම IMFද කියන වගේ කාරණා ටිකක්.
ඉතින් අපි අද සම්බන්ධ කරගත්තා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔව් වැස්ස ගැටලු එනවා අපිට. හරි හරි. මම දැක්කා. නව ලිබරල් ආර්ථිකයක් කිව්වනේ. ඔව්. ඇත්තටම ලංකාවේ නව ලිබරල් ආර්ථිකයක්ද තියෙන්නේ. මොකද මෙච්චර මේ සුබ සාධන තියෙනවා නිදාස් අධ්‍යාපන, නිදාස් සෞඛ්‍ය, සමෘද්ධි අරවා මේව. එතකොට එහෙම නව ලිබරල් එහෙම දුවන්න පුළුවන්ද කියලා මං අහන්න කැමතියි. ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් මේ සුබ සාධන කාරණා ටික ශක්තිමත්ව තියාගෙන ඉන්නේ මේකට ලොකු ප්‍රෙෂර් එකක් සමාජයෙන් එන නිසා. දැන් උදාහරණයක් ගන්නකෝ මේ පාරවල් පහුගිය කාලේ වැහිලා තිබ්බේ අන්තරෙන්නේ. දැන් අපි මෙතෙන්ද බැස්සට අන්තරේ තමයි මේ සටන අරගෙන ගියේ. ඒ කියන්නේ පෞද්ගලීකරණය කරන හැම වතාවකම රජයේ වියදම් කරන අධ්‍යාපනයට වියදම් කරන වියදම් කපන හැම වෙලාවකම අන්තරේ තමයි පාරට බැස්සේ. ශිෂ්‍ය සංගම් පාරට බැස්සේ. ඔවුන්ගේ ප්‍රෙෂර් එකෙන් තමයි මේක තියාගෙන හිටියේ මෙච්චර කාලෙ. හැබැයි අනිත් හැම අංශෙම ඊටාම වේගයෙන් මෙයාලා පෞද්ගලීකරණය කරලා ඊට පස්සේ සම්පූර්ණ පිටරටවල ආയിട്ട് පවරලා දීලා ඇතුළෙන්ම නාස්ති කරලා මේ තැන් වලට ගිහිල්ලා තිබුණා. ඒ නිසා කොන්දේසි උඩ දිව්වා කියන එකයි මගේ අදහස. රාජපක්ෂ ආණ්ඩුව සම්පූර්ණ දිව්වේ මේ නව ලිබරල් වාදී කොන්දේසි උඩ ඕන් කොතරම් පෙන්නුවත් සිංහල බෞද්ධ ජාති හිතයිෂී දේශ හිතයිෂී කියලා පෙන්නුවත් ඒක දවටනයක් පමණයි. ඔව්. ඒවත් එක්ක බලනකොට අපිට දැන් අත්‍තරම දැන් ඔය කතා වෙනවා මේ මෙච්චර මේ ප්‍රමාණයක් අපි අධ්‍යාපනයට අරවට මේක වියදම් කරනවා ඒව පොඩ්ඩක් අප්පාදු කරාම අපේ ණය බර ගොඩක් අඩු වෙනවා කියලා. එමත් තර්කයක් තියෙනවා ආර්ථික විද්‍යාඥයන්. ඔව් ඒ තර්කය මම අපි ගත්ත එක පැත්තකින්. ඒ කියන්නේ එහෙම කපපු ඵලයට මම හිතන්නේ අපේ අඩු වෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස. මොකද එහෙම කප්පාදු වලට ගියත් ඒක ඊටාම සුළු මුදලක්. දැන් මෙයාලා තර්ක කරනවානේ මිනිස්සු බඳව ගන්න එපා රැකියාවලට ඒක බලපානවා විදේශ සංචිතවලට. මට නම් තේරෙන්නේ නැහැ කොහොමද කියලා. ඒ කියන්නේ අපි මුදල් ගෙවන්නේ මිනිස්සුන්ට රුපියල් වලින් නම් ඒක කොහොමද විදේශ සංචිතවලට බලපාන්නේ? ඒක වෙනම තර්කයක්. ඒක සාම්ප්‍රදායිකව IMF එක ඉදිරිපත් කරන තර්කයක්. ඒ නිසා ඔයා කියන එක මට ඉතාම පැහැදිලි. ඔබතුමාලගේ සමකාලීනව කරන දීප්ති කුමාර ඔය ළඟදී කියලා තිබුණා. ඔව්. රාජ්‍ය සේවකයෝ ගෙදර තියලා පඩි දුන්නත් වාසී කියලා අපිට. ඇමති ඒ දීප්ති කියන කාරණා සම්බන්ධයෙන් අපි වෙනම කතා කරන්න ඕන. මේකට වෙලා වෙනම සෙෂන් එකක් දාගමු. හරි. සියලු දෙනාටම බොහොම ස්තුතියි. අපි අද සම්බන්ධ කරගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කතිකාචාර්ය කල්ප රාජපක්ෂ. ඉතින් අපි තව දිග වෙලාවක් මේ සාකච්ඡා කරන්න හිතන් හිටියත් කාලගුණය අයහපත් නිසා අපිට මේක මෙතනින් නවත්තන්න සිද්ධ වෙනවා. Facebook live ඔස්සේ සවන් දුන් සහ නැරඹූ සියලු දෙනාටමත් අද මෙතෙන්ට ඇවිල්ලා මේ සාකච්ඡාවට සවන් දීපු ඔබ සියලු දෙනාටමත් අපිට ප්‍රශ්න යොමු කළ ඔබ සියලු දෙනාටමත් බොහොම ස්තුතියි. අපි හිතනවා මේ අරගලය මේ ජනතා නැගිටීම ජනතාවට යමක් ඉතුරු වෙලා ජනතාවට ජයග්‍රහණ අත්පත් කර දෙන අරගලයක් වෙයි කියලා අපි සුබපතනවා සහ අපි ඒ අරගලය ඇතුලේ හැමදාම ඉන්නවා කියලා ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම ස්තුතියි. බොහොම ස්තුතියි ලස්සන. බොහොම ස්තුතියි.